සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සතහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, සම්මාදිට්ඨි ධර්ම දේශනා මාලාවේ තවත් එක සුවිශේෂී දේශනාවක් දැන් මේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. කෙලවරක් නොපෙනෙන දීර්ඝ සසරක් ගමනක් ගෙවාගෙන එන සතර අපාය මහගෙදර කරගත්තු දීර්ඝ සසර ගමනක් ගෙවාගෙන එන අපට අපේ ජීවිතවලට තියෙන රැකවරණය බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රඥාවන්ත උදවියට විශේෂ වෙන එකක්. බුදුරජාණන් වහන්සේමයි දේශනා කළේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. මගේ මේ ධර්මය වැටහෙන්නේ අවබෝධ කරන්නේ ප්‍රඥාවන්ත කෙනා. ඒ ප්‍රඥාවන්ත කෙනා උදෙසායි මගේ ධර්මයේ තියෙන්නේ. දුෂ්ප්‍රඥ කෙනාට මේ ධර්මයෙන් වැඩක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේමයි දේශනා කළේ. ආනි ප්‍රඥාවන්තයන් අවබෝධ කරන ප්‍රඥාවන්තයන් උදෙසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ජීවිත අවබෝධයේ පිණිස හේතු වෙන්නා වූ උතුම් සූත්‍ර දේශනාවක් අද අපි මේ සාකච්ඡා කරන්න යන්නේ. මේ දේශනාවේ නම අඤ්ඤතිත්ත්‍ය සූත්‍රය. සංයුත්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේ තුල තමයි මේ උතුම් දේශනාව අඩංගු වෙලා තිබෙන්නේ. අඤ්ඤතිත්ත්‍ය කියලා කියන්නේ අන්‍ය තීර්ථකයන්. ඒ තීර්ථක ආරාමයකදී සිදුවුණු සිදුවීමක් අලලා කෙරුණු දේශනාවක්. අතකෝ ආයස්මා සාරිපුත්තු පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවර මාදාය රාජගහම් පිණ්ඩාය පාවිසි. සාරිපුත්ත මහරහතන් වහන්සේ උදෑසන කාලේ පාත්‍ර සිවුරු අරගෙන රජගහ නුවරට පිණ්ඩපාතේ වඩින්න පිටත් වුණා. අතකෝ ආයස්මා සාරිපුත්තස්ස ඒතද හෝසි. රජගහ නුවරට පිණ්ඩපාතේ වැඩපු සාරිපුත්ත මහරහතන් වහන්සේට මෙහෙම හිතෙනවා. අතිප්පගෝ කෝ තාව රාජගහේ පිණ්ඩාය චරිතුං. රජගහ නුවර පිණ්ඩපාතේ කරගන්න තාමත් වේලාසන වැඩි. යන්නූනාහං යේන අඤ්ඤතිත්‍යානම් පරිබ්බාජකානම් ආරාමෝ.
සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කරනවා මම අන්‍ය තීර්ථක ආරාමයකට ටිකක් වෙලා ගිහිල්ලා හිටියොත් හොඳයි කියලා. පිණ්ඩපාති කරගන්න ඒ පිණ්ඩපාති පූජා කරන්න ඉන්න සාමාන්‍ය මිනිස්සුනේ. ඒතර මේ මිනිස්සු උදේ ආහාරය සූදානම් කරනකන් ඉන්න ඉපේ. ඒතර උදේ ආහාරය සූදානම් කරනකන් පිණ්ඩපාති වෙරියට පිණ්ඩපාති හම්බෙන්නේ නැහැ. ඒක නිසා තාම උදෑසන වැඩි කියලා වේලාසන වැඩි කියලා අන්‍ය තීර්ථක ආරාමයකට යන්න කල්පනා කළා. වඩින්න කල්පනා කළා. අතකෝ ඇස්මා සාරිපුත්තෝ යේන අඤ්ඤතිත්‍යානම් පරිබ්බාජකණං ආරාමෝ තේන උපසංකමි. සාරිපුත්ත මහරහතන් වහන්සේ අන්‍ය තීර්ථක ආරාමයකට වැඩිය. උපසංකමිත්වා තේහි අඤ්ඤතිත්‍යෙහි පරිබ්බාජකෙහි සද්දින් සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරිත්වා ඒකමන්තං නිසීදි. ඒ අන්‍ය තීර්ථක ආරාමයකට පරිබ්‍රාජක ආරාමයකට ගියාට පස්සේ ඒ අන්‍ය තීර්ථකයන් සමග සතුටු සාමීචීයේදීලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පනවා තිබුණු ආසනයේ වැඩ සිටියා. මේක අපිට තේරෙනවා. ඒ දිනවල මේ අන්‍ය දැන් වෙන ආගම් තිබුණට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයක් තියෙනවා. ඒ ජම්බුද්දීපේ තව බොහෝ ආගම් ජම්බුද්දීපේ තිබුණා. එහෙම තිබුණට ඒ ආගම් අතර ලොකු විරසකයක් නෑ. දැන් මේ ආගම් අතර මහා යුද්ධ තියෙන්නේ. දැන් ආගම් අතර තියෙන්නේ ලේ හලා ගන්න, මිනිස්සු මරා ගන්න. මොකටද? ආගම උපචාරය කරන්න. තමන්ගේ ආගමට පිරිස වැඩි කරගන්න. ඒ කියන්නේ තමන්ගේ මතවාදයේ වෙනුවෙන් තමන්ගේ මතවාදයේ ඉහළට ගන්න එක ස්ථාපිත කරන්න අනිත් කෙනා මරාගෙන හරි කමක් නැහැ. තමන්ගේ මතවාදය ඉස්මතු කරන්න දඟලන පිරිසක් තමයි වර්තමානයේ. දැන් මේ යුගයේ බුදුරජාණන් වහන්සේ ලෝකේ වැඩ සිටිද්දී දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබුණා. දැන් ඇතම අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේත් වඩිනවා නිගණ්ඨාරාම වලට. රහතන් වහන්සේලා වඩිනවා නිගණ්ඨාරාම වලට. නිගණ්ඨයෝ එනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ඒතර මේ වගේ අර ආගම් අතර මතවාදීව වෙනසක් තිබුණට ඒ ආගම් අතර සුහද බවක් තිබුණා. ඇයි? ඔක්කොම බොහෝ දෙනෙක් සත්‍ය අවබෝධයටයි කැප වෙලා හිටියේ. එයාට මාර්ගේ වැරදුනාට දුකින් නිදහස් වෙන්න සත්‍ය අවබෝධය පිණිසයි ඒ උදවිය කැප වෙලා හිටියේ. දැන් නිගණ්ඨනාත පුත්තේ ඒ නිගණ්ඨ පිරිස ගත්තත් ඒ සත්‍යක් හෙව්වේ. අනිකුත් තීර්ථකයන් පරිබ්‍රාජකයන් මේ ඔක්කොම ගත්තාම සත්‍යක් හෙව්වේ. නොඑක් වෘත සමාදන් වෙලා අන්ත දුක් විඳපු පිරිස ගත්තත් ඒ සත්‍යක් හෙව්වේ සත්‍ය වෙනුවෙන්. එතකොට ඒ වගේ සත්‍යම සොයාගෙන යන පිරිසක් අතර මතවාදී වෙනස්කම් තිබුණට ඒ උදවිය අතර අනකා මරාගෙන යන්න ඕන කියලා, අනකා විනාශ කරගෙන යන්න ඕන කියලා ඒ වගේ පටු අදහස් එන්නේ නැහැ. වර්තමානයේ සත්‍යයක් නොසොයන නිසා තමයි ඒ වගේ යුද්ධ, ආගමික යුද්ධ, ආගම වෙනුවෙන් අනිත් කෙනා ඝාතනය කරන, මරණ, විනාශ කරන, අනිකුත් ඒ ආගමික සිද්ධාස්ථාන විනාශ කරන මේ දේවල් පහළලා තියෙන සත්‍යයක් නොසොයන නිසා. ඉතින් මේ සතුටු සාමීචීදිලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ පැනූ ආසනේ වැඩ සිටියා. අතකෝ ආයස්මන්තං සාරිපුත්තං තේ අඤ්ඤතිත්‍යා පරිබ්බාජකා ඊත දෝචුං. සාරිපුත්ත මහරහතන් වහන්සේකින් ඒ අන්‍ය තීර්ථක පරිබ්බාජකයෝ මේ විදිහට අහනවා. සන්තාවසෝ සාරිපුත්ත ඒකේ සමන බ්‍රාහ්මනා කම්මවාදා සයංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ
ඒ අන්‍ය තීර්ථිකයෝ මේ අහන්නේ. ආයුෂ්මත් සාරිපුත්යන් වහන්සේ මේ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා කර්මවාදී වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. එය කියනවා සයංකතං දුක්ඛං පඤ්ඤාපිත්ති. මේ දුක තමා විසින් කරගත්තු එකක්. තමා විසින් හදාගත්තු එකක් කියලා. මොකද මේකෙන් කියන්නේ? තමා විසින් හදාගත්තා කියන්නේ දුක තමා විසින් හදාගත්තා කියලා කියන්නේ තමන් කරපු දේෙන් දුක එනවා කියලා. තමන් කරපු කියපු දේ කියන්නේ තමන් රැස් කරගත් අපි කියන්නේ මොනවා හරි හැම දෙයක සමහර කට්ටියක හැම දෙයකටම තියෙන දේ මොකද්ද? කර්මේ කියලා. පෙර කර්මේ කියලා. කර්මයේ බුදුරජාණන් වහන්සේ කර්මය කියන එක දේශනා කළා තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ සියල්ල කර්මයට අනුව සිදු වෙනවා කියලා දේශනා කළේ නැහැ. දැන් බලන්නකො මේ තියෙනතර තමන් විසින් දුක හදාගත්තා කියලා ඇතන් ශ්‍රමණ බ්‍රාහ්මණවරුගේ මතයක් තියෙනවා කියනවා. දුක තමන් විසින් කරගත්තු එකක්. ඒ කියන්නේ තමන් සංසාරේ හෝ වේවා මේ ජීවිතේ හෝවා කරපු ඒ කර්මයට අනුවයි දුක හැදෙන්නේ කියන. කර්මයට අනුව දුක හැදෙන්නේ කියන. එතකොට කර්මයට අනුව සියල්ල සිදුවෙනවා සියල්ලම කර්මයට අනුවයි සිදුවෙන්නේ කියන මතවාදයට આવොත් එහෙම අපිට දුකින් නිදහස් වෙන්න බෑ. ඇයි හැම දෙයක්ම පෙර අර බඹා කිටු විදිහට හැම දෙයක්ම සිදු වෙනවා කියලා මේ සමාජයේ තියෙන්නේ. බඹා කොටපු විදිහට කිය. ඒතර බඹා කොටලා නම් ඉන්නේ. කොටපු විදිහට නම් තියෙන්නේ. අපි වීර්ය කරාට මොකක් කරන්නද? එතකොට මේ එහෙනම් බුදුරජාණන් වහන්සේ වෙන දෙයක් දේශනා කළේ නැහැ. සියල්ලම සිදුවෙන්නේ කර්මයට අනුවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. නමුත් මේ අන්‍ය ප්‍රතිභාජකයෝ මේ අහනවා කියනවා සාරිපුත්තයන් වහන්සේට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ උදවිය කියනවා සයංකතං දුක්ඛං පඤ්ඤාපින්ති. දුක තමන් කරගත්තු දෙයක් කියලා. සන්තිපනාසු සාරිපුත්ත ඒකේ සමන බ්‍රාහ්මනා කම්මවාදා පරංකතං දුක්ඛං පඤ්ඤාපින්ති. තවත් ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා කර්මවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ උදවිය කියනවා දුක අනුන් කරපු දෙයක් කියන. පරංකතං දුක්ඛං පඤ්ඤාපින්ති. දුක අන් අය කරපු දෙයක් කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? දුක වෙන කෙනෙක් තමයි දෙන්නේ. දෙවියෙක්, අමනුෂ්‍යෙක්, බ්‍රහ්මෙක් වෙන කෙනෙක් දුක දෙන්නේ. දැන් වර්තමානයේ ගත්තොත් එහෙම බොහෝ ආගම් වල තියෙන්නේ දෙවියන් වහන්සේ. දැන් තමන් යම් දුකක් කරදරයක් ජීවිතේ යම් දෙයක් විඳිනවාද? ඒ උදවිය කියනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒතර දුක දුන්නේ කවුද? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ දුන්නේ. ඇතැම් උදවිය තමන්ගේ ජීවිතේ දුකක් කෙනකොට ඒ උදවිය දේවාල ගාන යනවා. නොඑක් තැන් වලට යනවා පළතුරු වට්ටි උස්සගෙන එක පඳුරු තියාගෙන. ඇයි දුක දුන්නේ? අන් අය බාහිරින්. දෙවියන් දුක දුන්නා කියනවා, අමනුෂ්‍යෝ දුක දුන්නා කියනවා. ඒතකොට දුක පරංකතං දුක්ඛං පඤ්ඤාපින්ති. දුක අනුන් කරපු දෙයක්. මේකත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන එකක් නෙවෙයි. මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන එකක් නෙවෙයි. දැන් හොඳට බලන්නකෝ මේ. ඒතර මේ මතවාද දැන් අපි හිරේ වෙලා ඉන්නෙත් මේ මතවාද වල නෙවෙයිද? අපි හිරේ වෙලා ඉන්නෙත් මේ මතවාද වල. වර්තමාන ලෝකේ මේ වර්තමාන දැන් ලෝකේ ස්වභාවයනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බලන්නකොට ලෝකේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මේ දැන් දේශනාවල තියෙන්නේ. දැන් මේ අනිත්‍යීතිකව පවා මේ අහන්නේ. දැන් මේ බුදු දේශනාවක් නේ ඉදිරියට දැන් භාග්‍යවතුන් මේක අනුමත කරනවානේ. එතකොට මේ ලෝක ස්වභාවය දුක තමන් හදාගත්තා කියලා කියනවා. ඒ කියන්නේ තමන් කරපු දේවල් වලින් ඔක්කොම දුක එන්නේ කියලා. දුක අනුන් කරපු දෙයක්. පරංකතං දුක්ඛං පඤ්ඤාපින්ති. අනේක විශ්වාස කරන උදවි තමයි ඔය දුකක් කෙනෙකුට ජීවිතේට පොඩි දුකක් කෙනෙකුට පුංචි දෙයක් ජීවිතේට එනකොට දේවාල ගාන යන්නේ. පුංචි දුකක් ජීවිතේට එනකොට එක තැන් හොයාගෙන යන්නේ ඒ දුකින් නිදහස් වෙන්න.
ඒ දුක නැති කරගන්න. පරංකතන් දුක්ඛම් පඤ්ඤාපෙන්ති. ඉන්පස්සේ ඒ අන්‍ය තීර්ථිකයෝ අහනවා සන්තාවසෝ සාරිපුත්ත ඒකේ සමන බ්‍රාහ්මනා කම්මවාදා සයං කතංච පරං කතංච දුක්ඛම් පඤ්ඤාපෙන්ති. ඇතැම් ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා කියනවා දුක තමන් විසිමුයි අනුනුයි දෙගොල්ලම එකතු වෙලා කරගත්තු එකක්. එහෙම ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා කියනවා දුක තමනුත් කරලා තියෙනවා කරගත්තු එකක් අනුනුත් දුක දෙනවා කියලා. එතකොට ඒකත් එහෙම මතවාදේ ගෙනාවු ශ්‍රමණ බ්‍රාහ්මණවරුත් ඉන්නවා. හරි. එතකොට බලන්න මේකත් එනං ඒ කාලේ තිබුණු සමාජයේ තිබුණ එක වර්තමානයේ තියෙන මේවා. දුක තමන් කරගත්තු එක. එහෙමත් නැත්නම් සමහර දුක් වෙනවා අමනුෂ්‍ය දෙනවා. දිවුරු දෙනවා. දුක් සැප. මෙන්න මේ මතවාදය මේකත් සමාජයේ තිබුණු මතවාදයක් කියනවා. ඇතැම් ශ්‍රමණක් බ්‍රාහ්මණවරු කියපු දෙයක් කියනවා. ඊපස්සේ තවත් ශ්‍රමණක් බ්‍රාහ්මණවරු පිරිසක් ඉන්නවා. සන්තාවසෝ සාරිපුත්ත ඒකේ සමන බ්‍රාහ්මනා කම්මවාදා අසයංකාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නං දුක්ඛම් පඤ්ඤාපෙන්ති. තවත් ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිසක් ඉන්නවකන ඒ පිරිස කියනවා කියන මේ දුක අසයංකාරං තමන් කරපු දෙයක්ුත් නෙවෙයි. අපරංකාරං අනුන් කරපු දෙයක්ුත් නෙවෙයි. එහෙනම් අදිච්ච සමුප්පන්නං මේක ඉබේ වෙන එකක්. මේක ඉබේ වෙන එකක්. මේකට හේතුවක් නැහැ. මේ දුක එන්න හේතුවක් නැහැ. මේක ඉබේ වෙන එකක්. එවැනි උදවියත් ඉන්න දැන් කර්මයක් විශ්වාස කරන්නේ නැති ඊට පස්සේ ඔය අනිකුත් ආගම්වලදී ඒවා විශ්වාස කරන්නේ නැති ඇතැම් උදවි ඉන්නේ. ඒ උදවියට මේ දුක එන්නේ කර්මයෙන්ද මොකුත් නැහැ. දුක ආවද ඒකට මේක වින්දා පිළියමක් කරා හිටියා. ආය මේකෙන් නිදහස් වීමක් ඕනේ නේද මෙහෙම. ඒ ධර්මයක පිළිසරණක් සොයන්නේ නැහැ. ධර්මයක පිළිසරණ දැන් වර්තමානයේ ලෝකේ වේගින් හැරෙමින් යන්නේ අනාගමික පැත්තට. ආගමක් නැති පැත්තට. ඒක ලෝකේ තියෙන ප්‍රවණතාවයක් නේ. දැන් ලංකාවටත් ඒවා බෝ වෙනවනේ. බටහිරට බෝ වෙන ඇතැම් බොහෝ ලෙඩ ඉක්මනින් බෝ වෙන රටක් ලංකාව. ඒතර බටහිර බොහෝ තරුණ පිරිස ඒ උදවිට ආගමක් නැහැ. ආගමක් නැහැ. ක්‍රිස්තියානි ආගම දහන්නෙත් නැහැ. පල්ලියන්නෙත් නැහැ. ඒතර එයාට අනාගමිකයි. ආගමක් නැහැ. ලංකාවෙත් මේ වර්තමානයේ මේ තරුණ පිරිස ඒ අයගෙන් අහනකොට එයාගේ ආගම මොකද? මට ආගමක් නැහැ කියනවා. මට ආගමක් නැහැ කියනවා. ඒක නිකන් මහා උජාරුවෙන් කියනවා. ඇයි? ඉතින් අපිට බටහිර දේවල් අර ගොඩක් වටින වෙලානේ. ඒතර බටහිරින් ආපු සංකල්ප අපිට වටිනවා. නැත්නම් ලංකාවේ සාමාන්‍ය නිරාගමික පිරිස එහෙම හිටියේ නැහැ. වර්තමානයේ වේගින් බිහිවිලා යන නිරාගමික පිරිස. ආගමක් නැහැ. අදිච්ච සමුප්පන්නං. ඉබේ සිදු වෙනවා මේ දේවල්. ඒතර බලන්නකො සමාජයේ මේ තිබුණු මතවාද මේ මතවාද සමාජයේ තියෙද්දී බුදුරජාණන් වහන්සේ මීට හාත්පසින් වෙනස් දෙයක් දේශනා කරන්නේ. ඒ අන්‍ය තීර්ථක යහනවා ඉද පනාවසෝ සාරිපුත්ත සමනෝ ගෝතමෝ කිං වාදී කිමක්ඛායි. ආශ්‍රමත් සාරිපුත්තයන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කුමක් ප්‍රකාශ කරන කෙනෙක්ද? කොයි විදිහට ප්‍රකාශ කරන කෙනෙක්ද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දුක තමන් හදාගත්තා කියලාද දේශනා කරන්නේ? දුක අනුන් දුන්නා කියලාද? එහෙම නැත්නම් තමනොයි අනනොයි දෙපිරිසම එකතු වෙලා කියලාද? එහෙම නැත්නම් අදිච්ච සමුප්පන්නං හේතුවක් නැතුව දුක හට ගන්නවා කියලාද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දේශනා කරන්නේ? කිං වාදී කුමන වාද ඇති කෙනෙක්ද? කිමක්ඛායි කුමක් ප්‍රකාශ කරන කෙනෙක්ද? කතම් ව්‍යාකර මානෝච මයා බුද්ධවාදිනෝ චේව සමනස්ස ගෝතමස්ස අස්සාමි. අහනවා දැන් මේක හරි වැදගත්.
ඒ අන්‍ය තීර්ථකයෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා අපි කොයි විදිහට කිව්වොත්ද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියපු දෙයක්ම කිව්වා වෙන්නේ. නච සමනං ගෝතමං අභූතේන අබ්බාචික්කේයාමි. අබ්බාචික්කේයාම අපි කොයි විදිහට කිව්වොත්ද ශ්‍රමණ ගෞතමයන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකළා වෙන්නේ. බලන්න එතකොට එදා සමාජයේ අන්‍ය තීර්ථකයෝ පවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු දේ, දේශනා කරපු දේ තමයි කිව්වේ. ඒකේ අය පිළිගත්තා නැහැ කියන එක නෙමෙයි. පිළිගත්තා හෝ වෙන්න පුළුවන්, නොපිළිගත්තා හෝ වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියපු දේ කියන්න තමයි කැමති උනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ කියන්න කැමති උනේ. බුදුරජාණන් වහන්සේ දේශනා නොකරපු දේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දේශනා කළා කියලා කිව්වොත් ඒක බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක් වෙනවා. අන්‍ය තීර්ථකයෝ කැමති උන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා නොකරපු දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා කියන්නේ. අභූතයෙන් චෝදනා කරන්න. ධම්මස්ස ඥාන ධම්මං ව්‍යාකරේයාම. ධර්මයට අනුවම ප්‍රකාශ කළා වෙන්නේ කොයි විදිහට කිව්වොත්? නච කෝච්චි සහධම්මිකා වාදානුපාතෝ ගාරහයන් ඨානං ආගච්ඡි යති. ඒ බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යමක් දේශනා කළා කියලා අපි දරා ගන්නවා නම් අපි කියනවා නම් ඒක වාදයකට හේතු නොවන්නේ කොයි විදිහට කිව්වොත්ද? කොයි විදිහට කිව්වොත් බුදුරජාණන් වහන්සේට දැන් වර්තමානයේ මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියලා දේශනා නොකරපු දේවල් බෞද්ධයෝ කොයිතරම් කියනවාද? බුදුරජාණන් දේශනා කරපු දේ බුදුරජාණන් දේශනා කරේ නැහැ කියලා බෞද්ධ කියලා මේ ඉන්න කොයිතරම් පිරිස කියනවාද? එදා අන්‍ය ආගමික තීර්ථකයවත් කැමතුන්නේ නැහැ ඒකට. බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න. බලන්න එදා සහ අද අතර වෙනස. ඒතර සමාජයේ තිබුණු මේ මතවාද, ඔන්නේ සමාජයේ තිබුණු මතවාද තමයි මේවා. දුක අනුන් කළා, දුක තමන් කරගත් එකක්, නැත්නම් දුක අනුන් කරපු දෙයක්, ඒක තමනුයි අනුනුයි දෙපිරිසම එකතු වෙලා කරපු දෙයක්. එහෙමත් නැත්නම් හේතුවක් නැතුව, ප්‍රත්‍යක් නැතුව ඉබේ හටගන්න දෙයක්. දුක. මේ තමයි එතකොට මොකද්ද? මේ මතවාද වලින් යුක්ත සමාජයේ තමයි අනුසෝතගාමී. ඒ කියන්නේ සැඩපහරට පහළට ගලාගෙන යන එක. අනුසෝතගාමී. ඒතර මේක තේරුම් ගන්න මේ මතවාදයේ ඉන්න මේවා කරපින්නගෙන ඉන්න ලොකු අමාරුවක් නෑ. ඇයි? මොනවා හරි ටිකක් එනකොට, ලෙඩක් එනකොට ඊට පස්සේ කල්පනා කරන ඉතින් මේක කරුමිනී කියලා කල්පනා කරගෙන ඉන්නවා. ඉතින් කරුමිනන් කියලා අවසන් කරන්න බෑ. එහෙනම් ඉතින් අපිට ආයි වීර්ය කරන්න දෙයක් නෑ. කරුමිනී කියලා ඉන්නවා. ඒකත් අනුසෝතගාමී. මේ ලෝකේ යන්නේ මේ විදිහට. එහෙමත් නැත්නම් දුකක් මොන හරි ජීවිතේ කරදරයක් දුකක් එනකොට ඔන්න පූජා වට්ටියක් ගන්නවා යනවා. එක්ක මොන හරි දෙහි කපනවා. මොන හරි දෙයක් කරනවා. ඊට පස්සේ එහෙමත් නැත්නම් දුකක් කරදරයක් ජීවිතේට එනකොට ඒක කේන්දරය අරන් යනවා. ඒක ග්‍රහ දෝෂ කියලා ගිහිල්ලා වෙලා ග්‍රහ අපල වලට කියලා දෙයි. මේ අනෝන්නේ දුක දුන්නේ. ග්‍රහයෝ දුක දුන්නේ. අමනුෂ්‍යයෝ දුක දුන්නේ. දෙවියෝ දුක දුන්නේ. මේක මොකක්ද එතකොට? මේක අනුසෝතගාමී සැඩපහරේ පහළට ගලාගෙන යනවා වගේ. තමනුයි අනුනුයි දෙපිරිසම කරා කිව්වත් ඒක සැඩපහරේ පහළට ගලාගෙන යනවා වගේ. අදිච්ච සමුප්පන්නං හේතුවක් නැතුව ඉබේ හට ගන්නවා කිව්වත් ඒකත් සැඩපහරේ පහළට ගලාගෙන යනවා වගේ. අනුසෝතගාමී. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුසෝතගාමී නොවේ. ඒකයි සුවිශේෂී. ඒකයි මේක ගොඩාක් දෙනෙකුට විශේෂ නොවන්නේ. ඒකයි මේ ධර්මයේ පිළිගන්න බොහෝ දෙනෙක් කැමති නැත්තේ. ඇයි ඒක පටිසෝතගාමී. ඔබ හිතන්නේ
පටිසෝතගාමී ගමනක් යනවා කියන එක ලේසි වැඩක් කියලාද? අමාරුයි. වේගයෙන් ගලාගෙන යන පහළට ගලාගෙන යන සැඩපහරකට එරෙහිව ප්‍රතිවිරුද්ධව ඉහළට පීනනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අමාරු දෙයක්. හරි? ඒක ඒක වීරියකින් කරන්න ඕන එකක්. ලොකු කැපකිරීමකින් කරන්න ඕන එකක්. හරි? අත්හැරීම ජීවිත පරිත්‍යාගයෙන් කරන්න ඕන එකක්. ඒක සැබවින්ම අමාරුයි. ඉන් පස්සේ දැන් අර අන්‍ය තීර්ථික සාරිපුත්ත මහරහතන් වහන්සේ අර විදිහට ඇහුවනේ. ඉන් පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා පටිච්ච සමුප්පන්නං කෝ ආවුසෝ දුක්ඛං වුත්තං භගවතා. ඔන්න බුදුරජාණන් වහන්සේගේ මේ සම්බන්ධයෙන් දේශනා කරන විදිහ සාරිපුත්ත මහරහතන් වහන්සේ අර අන්‍ය තීර්ථිකයන්ට දේශනා කරනවා. පටිච්ච සමුප්පන්නං කෝ ආවුසෝ දුක්ඛං වුත්තං භගවතා. එහෙනම් දුක හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක් දුක. තමන් හදාගත්තු දෙයක් කිව්වත් ඒකත් සම්පූර්ණ සත්‍ය නෙවෙයි. දුක අනුන් දුන්නා කියලා කිව්වත් ඒකත් සම්පූර්ණ සත්‍ය නෙවෙයි. දුක තමනුයි අනුනුයි දෙපිරිසම හැදුවා කියන එකත් ඒකත් ඒකාන්තව සත්‍ය නෙවෙයි, සම්පූර්ණ සත්‍ය නෙවෙයි. දුක හේතුවක් නැතුව ප්‍රත්‍යක් නැතුව ඉබේ හටගත්තා කිව්වත් ඒකත් සම්පූර්ණ සත්‍ය නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ අන්‍ය තීර්ථකයන් දේශනා කරනවා දුක පටිච්ච සමුප්පන්නයි. හේතුවක් නිසා හටගත් එකක්. හරි? හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. කිම් පටිච්ච මොකද්ද හේතුව? පස්සම් පටිච්ච. ස්පර්ශයයි හේතුව. ඉතිවදං උත්තවාදී චේව භගවතු වස්ස නච භගවන්තං අභූතේන අබ්භාචික්ඛේය ධම්මස්ස චානු ධම්මං භ්‍යාකරේය. මෙන්න මෙහෙම කිව්වොත් කොහොමද දුක පටිච්ච සමුප්පන්නයි කියලා. හේතුවක් නිසා හටගත්තු එකක් මේ දුක කියලා කිව්වොත් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ කිව්වා වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයට අනුව දේශනා කරපු ධර්මයට අනුව ප්‍රකාශ කළා වෙනවා. තථාගතයන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකළා වෙනවා. කොහොම කිව්වොත්ද දුක පටිච්චසමුප්පන්නයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්. කිම් පටිච්ච පස්සම් පටිච්ච. ස්පර්ශය නිසා දුක හටගන්නේ කියලා කිව්වොත්. තත්‍ර ආවසෝ යේතේ සමන බ්‍රාහ්මනා කම්මවාදා සයංකතං දුක්ඛං පඤ්ඤාපෙත්ති තදපි පස්සපච්චය. සමහර සමන බ්‍රාහ්මණෝ කියනවා නම් දුක තමන් විසින් හදාගත්තු දෙයක් කියලා තදපි පස්සපච්චය. එයත් ස්පර්ශයේ හේතු වෙනුයි. ඒකත් ස්පර්ශයේ හේතුවෙන්. යේපිතේ සමන බ්‍රාහ්මනා කම්මවාදා පරංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති තදපි පස්සපච්චය. යම් සමන බ්‍රාහ්මණෙක් කියනවා නම් දුක අනුන් කරපු දෙයක් කියලා, දෙවියෙක් දුන්නු දෙයක් කියලා, දුක අමනුෂ්‍යෙක් දුන්නු දෙයක් කියලා. හරි? එතකොට එහෙම කිව්වත් තදපි පස්සපච්චය ඒ දුකත් ස්පර්ශේ ප්‍රත්‍යයයි හටගන්නේ. ස්පර්ශේ ප්‍රත්‍යයෙන් හටගන්නේ. යේපිතේ සමන බ්‍රාහ්මනා කම්මවාදා සයංකතංච පරංකතංච දුක්ඛං පඤ්ඤාපෙන්ති තදපි පස්සපච්චය. යම්කිසි කෙනෙක් කියනවා නම් මේ දුක තමනුයි අනුනුයි දෙපිරිසම එකතු වෙලා කරපු දෙයක් කියලා තදපි පස්සපච්චය. ඒකත් ස්පර්ශේ ප්‍රත්‍යයයි. යේපිතේ සමන බ්‍රාහ්මනා කම්මවාදා අසයංකාරං අපරංකාරං අදිච්ච සම්පන්නං දුක්ඛං පඤ්ඤාපෙන්ති තදපි පස්සපච්චය. යම්කිසි කෙනෙක් කියනවා නම් මේ දුක තමනුයි හේතුවක් නැතුව ප්‍රත්‍යක් නැතුව ඉබේ හටගන්නා දෙයක් කියලා තදපි පස්සපච්චය.
එයත් ස්පර්ශයේ ප්‍රත්‍යයමයි. තත්‍රාසු යේතේ සමන බ්‍රාහ්මනා කමවාදා සයං කතං දුක්ඛං පඤ්ඤාපෙන්ති තේවත අඤ්ඤත්‍ර පස්සා පටිසංවේදෙන්ති තී නේතණ්ඨානං විජ්ජති. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් කියනවා නම් මේ දුක තමන් විසින් කරගත්තා කියලා සයං කතං දුක්ඛං පඤ්ඤාපෙන්ති තේවත අඤ්ඤත්‍ර පස්සා ඒ දුකත් ස්පර්ශයෙන් තොරව අඤ්ඤත්‍ර පස්සා ඒ දුකත් ස්පර්ශයෙන් තොරව පටිසංවේදෙන්ති විඳිනවා කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් නේතණ්ඨානං විජ්ජති. ඒක විඳින්නේ ස්පර්ශයෙන්මයි. ස්පර්ශයෙන් තොරව ඒ දුක විඳිනවා කියලා දෙයක් සිදු වෙන්නේ නැහැ කියනවා. නේතණ්ඨානං විජ්ජති. යම්කිසි කෙනෙක් කියනවා නම් මේ දුක අනුන් කරපු දෙයක් කියලා ඒ දුකත් ස්පර්ශයෙන් තොරව විඳිනවා කියලා දෙයක් නේතණ්ඨානං විජ්ජති සිදු වෙන්න බැරි එකක්. යම්කිසි කෙනෙක් කියනවා නම් මේ දුක තමනුයි අනුයි දෙපිරිසම කරගත්තු දෙයක් කියලා ඒ දුකත් ස්පර්ශයෙන් තොරව විඳිනවා කියලා කියනවා නම් ඒකත් සිදු වෙන්න බැරි දෙයක්. යම්කිසි කෙනෙක් කියනවා නම් මේ දුක හේතුවක් නැතුව ප්‍රත්‍යක් නැතුව ඉබේ හට ගන්නවා කියලා ඒ දුකත් අඤ්ඤත්‍ර පස්සා ස්පර්ශයෙන් තොරව පටිසංවේදෙන්ති විඳිනවා කියලා කියනවා නම් ස්පර්ශයෙන් තොරව විඳිනවා කියලා කියනවා නම් නේතණ්ඨානං විජ්ජති. ඒක සිදු වෙන්න බැරි දෙයක්. දැන් ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට දේශනා කළා. අස්සෝසිකෝ ආයස්මා ආනන්දෝ ආයස්මතෝ සාරිපුත්තස්ස තේපි අඤ්ඤතිත්‍යෙහි පරිබ්බාජකෙහි සද්දින් ඉමං කතා සල්ලාපං. දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ අන්‍ය තීර්ථකයන් සමග කළ මේ කතා සල්ලාපය මේ කතාව අහගෙන හිටිය කවුද? ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කතාව අහගෙන ඉඳලා එදා පිණ්ඩපාතේ වැඩලා පිණ්ඩපාතේ කරගෙන දානි වළඳලා ඉන්පස්සේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න වැඩියා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න වැඩලා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීති බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසක වාඩි වෙලා මේ අන්‍ය තීර්ථකයන් සමග සාරිපුත්ත මහරහතන් වහන්සේ සිදු කළ මේ සම්පූර්ණ කතාව ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට සැලකලා. ස්වාමීනි මේ විදිහට අපි අද උදෑසන පිණ්ඩපාති වඩනකොට වේලාසන වැඩි කියලා මෙහෙම අන්‍ය තීර්ථකාරාමයකට වැඩියා. ඊන් පස්සේ අන්‍ය තීර්ථකයන් සහ අපගේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අතර මෙන්න මෙවැනි කතාබහක් සිදු වුණා කියලා බුදුරජාණන් වහන්සේට සැලකර සිටියා ආනන්ද ස්වාමීන් වහන්සේ. මේ සම්පූර්ණ කතාව බුදුරජාණන් වහන්සේ අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු සාදු ආනන්ද ඉතාමත්ම හොඳයි ඉතාමත්ම හොඳයි යතා තං සාරිපුත්තෝච සම්මා භ්‍යාකරමානෝ භ්‍යාකරෙය්‍ය. සාරිපුත්තයන් වහන්සේ ඔය කියා තියෙන්නේ කිව යුතුම විදිහටයි. සාරිපුත්තයන් වහන්සේ අන්‍ය තීර්ථකයන්ට කියා තියෙන්නේ කිව යුතු විදිහටමයි. පටිච්ච සමුප්පන්නංකෝ ආනන්ද දුක්ඛං උත්තම් මයා. ආනන්දේ මම කියන්නේත් මේ දුක පටිච්ච සමුප්පන්නයි කියලයි. කිම් පටිච්ච කුමක් ප්‍රත්‍යින්ද? පස්සම් පටිච්ච ස්පර්ශේ ප්‍රත්‍යිනුයි. ඉති වදං උත්තවාදී චේව මේ අස්ස. ඕන්න එහෙම කියනවා නම් මේ දුක ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියලා කියනවා නම් ඒ මම කියපු දෙයක් තමයි කියන්නේ. හරි? ඒ මම කියපු දෙයක් කියන්නේ. එහෙනම් මේ දුක තමන් කරගත්තා කියලා කියනවා නම් ඒ බුදුරයන් වහන්සේ දේශනා කරපු දෙයක් නෙවෙයි නේද? මේ දුක අනුන් කරපු දෙයක් කියලා කියනවා නම් ඒ මතවාදී නම් ඉන්නේ ඒ දෘෂ්ටි නම් ඉන්නේ ඒත් බුදුරයන් වහන්සේ දේශනා කරපු දෙයක් නෙවෙයි. මේ දුක තමනුයි අනුනුයි දෙපිරිසම කරපු දෙයක් කියලා කියනවා නම් ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් නෙවෙයි.
මේ දුක ඉබේ හටගත්තා කියනවා නම් ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා මොකද්ද? එහෙනම් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ වෙන්නේ මොකද්ද? ඕන්න ওই විදිහට කියනම් කොහොමද මේ දුක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්? කිම් පටිච්ච මොකද්ද හේතුව? ස්පර්ශයෙන්. ස්පර්ශයෙන් දුක හටගත්තේ කියලා කියනවා නම් ඉතිවදං වුත්තවාදී චිවමේ අස්ස, අන්න එයා මා කියපු දෙයක් කියන කෙනෙක්. එයා මට අභූතයෙන් චෝදනා නොකරන කෙනෙක්. එහෙනම් අර විදිහට කියනවා නම් අභූතයෙන් චෝදනා කිරීමක්. හරි. බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක්. දුක තමන් කරගත්තා කියලා කියනවා නම් අභූතයෙන් චෝදනා කිරීමක්. දුක අනුන් කරා කියලා කියනවා නම් දෙවියෙක් දුක දුන්නා කියනවා නම් හරි. ඒතර ඒ කෙනා දෙවියන්ගෙන් තමයි ඒ දුක නිදහස් කරන්න කියලාත් ඉල්ලන්නේ. දේවාලෙන් තමයි ඉල්ලන්නේ ගිහිල්ලා මේ දුකින් මාව නිදහස් කරලා දෙන්න කියලා. අමනුෂ්‍යයන් දුක දුන්නා කියලා කියනවා නම් එයා අමනුෂ්‍යයෙන් තමයි දේවාලට ගිහිල්ලා තමයි ඉල්ලන්නේ මේ අමනුෂ්‍යයෙන් මාව ගලවලා දෙන්න කියලා. හරි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක්. අර විදිහට කියනවා නම් අභූතයෙන් චෝදනා කිරීමක් වෙන්නේ නැහැ කියන. බුදුරජාණන් දේශනා කරනවා ඒකමිදහං ආනන්ද සමයං ඉදේව රාජගහේ විහෙරාමි වේලවන්නේ කලන්දක නිවාපේ. ආනන්දය මමත් එක දවසක් රජගහනුවර වේළුවනාරාමේ වැඩ සිටිද්දී මමත් උදෑසන පාත්‍රයේ සිවුර අරගෙන පිණ්ඩපාතේ වැඩියා. රජගහනුවරට පිණ්ඩපාතේ වඩිනකොට මටත් තේරුණා මේ පිණ්ඩපාතේ වඩින්න තවම වේලාසන වැඩි කියලා. මමත් කල්පනා කළා පිණ්ඩපාතේ වඩින්න වේලාසන වැඩි නිසා අන්නේ තීර්ථකාරාමයකට මම වැඩියොත් හොඳයි කියලා. කවුද මේ දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට සිදුවෙච්ච අත්දැකීමකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අන්නේ තීර්ථක ආරාමයට වැඩියට පස්සේ අන්නේ තීර්ථකයෝ මගෙමුත් ওই ප්‍රශ්නේම ඇහුවා. ওই විදිහටම ඇහුවා. ආනන්දේ මම උත්තර දුන්නෙත් ওই විදිහටමයි. ආනන්දේ මම උත්තර දුන්නෙත් ওই විදිහටමයි. මේ දුක තමන් කරගත්තු දෙයක් නෙවෙයි. දුක අනුන් කරපු දෙයක්ුත් නෙවෙයි. දුක තමනුයි අනුනුයි දෙපිරිසම කරගත් එකතු වෙලා කරපු දෙයක්ුත් නෙවෙයි. දුක අහේතුකව අප්‍රත්‍යව ඉබේ හටගත්තු දෙයක්ුත් නෙවෙයි. දුක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්. මොකද්ද හේතුව? ස්පර්ශයයි හේතුව කියලා ආනන්දේ මමත් ওই විදිහටමයි යන්නේ තීර්ථකයන්ට දේශනා කළේ. ඒ යන්නේ තීර්ථකයන්ට මමත් ওই විදිහටමයි දේශනා කළේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා අච්චරියම් බන්තේ අභූතම් බන්තේ. ස්වාමීනි ආශ්චර්යයි. ස්වාමීනි අද්භූතයි. යත්‍රහි නාම ඒකේන පදේන සබ්බෝ අත්තෝ වුත්තෝ භවිස්සති. ස්වාමීනි එක පදයකින් සම්පූර්ණ ධර්මයේම කිව්වා වගේ. හරි. එක පදයකින් සම්පූර්ණ ධර්මයක මේ තියෙන බලන්නකො. තත් යත්‍රහි නාම ඒකේන පදේන සබ්බෝ අත්තෝ වුත්තෝ භවිස්සති. එක පදයකින් සම්පූර්ණ ධර්මයේ කිව්වා වගේ. සම්පූර්ණ අර්ථය කිව්වා වගේ. ඉන්පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා සියානුකෝ බන්තේ ඒසේවන්තෝ විත්තාරේන වුච්චමානෝ ගම්බීරෝචේ වස්ස ගම්බීරව භාසෝචාති. ස්වාමීනි භාග්‍යවතුන් මේක හරි ගැඹුරුයි. දැන් මේ එක වචනයකින් සම්පූර්ණ අර්ථය කියපු මේ දහම් පරයය මොකක්ද? දුක හැදුනේ හේතු ප්‍රත්‍යයෙන්. දුක හැදුනේ හේතු ප්‍රත්‍යයෙන්. මොකද්ද හේතුව? ස්පර්ශයයි හේතුව කියන මේ එක පද ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් දුක හටගන්නවා කියලා මේ එක පදයකින් සම්පූර්ණ ධර්මය සම්පූර්ණ අර්ථය කියපු මේ ප්‍රකාශය ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ගම්බීරෝ චේවස්ස. මේක හරි ගැඹුරුයි. ගම්බීරව භාසෝචාති. මේක හරි ගැඹුරු ස්වභාවයක් පේනවා. හරි. එහෙනම් මේක සරල නෑ. සරලව හිතන්නත් එපා.
මේක සරල නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරල නෑ ගැඹුරුයි කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේමයි. ඒක තමයි ඒක ප්‍රඥාවන්තයන්ට ගෝචර වෙන දෙයක් කියලා කිව්වේ. හරි? බුදුරජාණන් මේ අපි නෙමෙයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගැඹුරුයි කියන්නේ. මේක අහන ඔබත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේම දේශනා කළා බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගැඹුරුයි කියලා. පටිච්චසමුප්පාදයේ මහානිදාන සූත්‍රයේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියා සිටිති ස්වාමීනි මේ පටිච්චසමුප්පාදේ මට සරලයි වගේ තේරෙනවා කියලා. සරලයි වගේ මට තේරෙනවා කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ මාහේවං ආනන්දාවච. ආනන්ද එහෙම කියන්න එපා. මාහේවං ආනන්දාවච. ආනන්ද එහෙම කියන්න එපා. මේක ගැඹුරුමයි. හරි? මේක ගැඹුරු අර්ථයක් මේකේ තියෙන්නේ. ඊළඟේ ගැඹුරුයි කියලා කිව්වේ ඔබ නෙවෙයි, මම නෙවෙයි. ඒක ගැඹුරුයි කියලා බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේම ගැඹුරුයි කියලා දේශනා කරපු ධර්මයේ අපි කියනවා නම් එහෙනම් නෑ ඔය ගැඹුරු දෙ නෙවෙයි සරල දෙය අපිට ඕනේ කියලා. එහෙනම් ඒ ගැඹුර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුර ස්පර්ශ කරන්න කැමති නැත්තම් එහෙනම් එයා බුදුරජාණන් වහන්සේ ධර්මයට කැමති නෑ. ඒ ධර්මයේ ගැඹුරුයි. දැන් මෙතනත් මේ කියන්නේ ස්වාමීනි මේක ආශ්චර්යයි, අద్භූතයි. මේ එක පදයකින් සම්පූර්ණ අර්ථය මේ කියපු එක ආශ්චර්යයි, අద్භූතයි. ස්වාමීනි මේක හරි ගැඹුරුයි. මේක හරි ගැඹුරුයි කියනවා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේනහානන්ද තඤ්ඤීවිත්ත පටිභාතෝති. එහෙනම් ආනන්දේ ඔබටම මේකේ අර්ථය වැටහෙවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ එක පදයකින් දැන් දුක ස්පර්ශයෙන් හටගත්තා කියන එක හේතුප්‍රත්‍යයෙන් හටගත්තා කුමක්ද හේතුව ස්පර්ශයෙන් කියන එක ඔබටම වැටහෙවා කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. ඊපස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේක වැටහෙන විදිය ඔන්න දැන් කියා සිටිනවා. සචිමම් බන්තේ එවං පුච්චෙයං ස්වාමීනි මගෙන් යම්කිසි කෙනෙක් ඇහුවොත් එහෙම ජරා මරණං ආවුසෝ ආනන්ද කින් නිදානං කින් සමුදයං කින් ජාතිකං කින් පබවಂತಿ. ආනන්දය ජරා මරණ කියලා කියන්නේ දුක. ජරා මරණ කියලා මෙතන කිව්වට මෙතන තව ගොඩාක් තියෙනවා. ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. හරි? අපේ සම්පයෝග, පියේහි විප්පයෝග, යම් පිච්ඡන්න ලබති. මේ ඔක්කොම මේ දුක ජරා මරණ කියන හඳුන්වන්නේ. එහෙනම් මෙන්න මේ දුක, ජරා මරණ දුක කින් නිදානං කින් සමුද කුමක් නිදාන කරගෙනද? කුමක් සමුදය කරගෙනද? කුමක් ජාතික කරගෙන කින් ජාතිකං කුමක් හේතු කරගෙනද? කින් පබවಂತಿ කුමකින්ද උපදින්නේ? මොකද්ද? ජරා මරණ දුක. එතකොට ස්වාමීනි එහෙම කවුරු හරි මගෙන් ඇහුවොත් මං උත්තර දෙනවා මෙහෙම. කොහොමද? ජරා මරණං කෝ ආවුසෝ ජාති නිදානං ජාති සමුදයං ජාති ජාතිකං ජාති පබවಂತಿ. ස්වාමීනි මං උත්තර දෙනවා ජරා මරණ ජාතිය හේතු කරගෙනයි, ඉපදීම හේතු කරගෙනයි. ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස මේ සියලු දුක් මේ දුක ඉපදීම හේතු කරගෙනයි හටගන්නේ කියලා මං උත්තර දෙනවා. ඉපදීම නිදාන කරගෙනයි, ඉපදීම සමුදය කරගෙනයි මේ දුක හටගන්නේ කියලා මං උත්තර දෙනවා. මම මේවා ඔබ මේවා අහලා තියෙන නිසා මම ගොඩාක් විස්තර කරන්න යන්නේ නැහැ. ಜಾති ඒවා අපි පස්සේ මේ සම්මාදිට්ඨි දේශනා මාලාවෙම එනවා. අපි විස්තර කරමු ඉස්සරහට. සචිමේ වන්ති එවං පුච්චෙයොන් ස්වාමීනි මගෙන් ඇහුවොත් එහෙම ජාති පනාවසෝ ආනන්ද කින් නිදානා කින් සමුදය කින් ජාතිකා කින් පබවාති. මේ ජාතිය කුමක් හේතු කරගෙනද? කුමක් නිදාන කරගෙනද? කුමක් සමුදය කරගෙනද හටගන්නේ කියලා? ඉපදීම හටගන්නේ කුමකින්ද කියලා මගෙන් ඇහුවොත් එහෙම මම මෙහෙමයි උත්තර දෙන්නේ. එවං පුට්ටෝ හම් බන්ති එවං ව්‍යාකරියා.
ජාතිකෝ ආවුසෝ භව නිදානා භව සමුදය භව ජාතිකා භව පබවාති. මේ ජාතිය ඉපදීම හටගන්නේ භවය නිසා. මේ පටිසමුප්පාදේ මේ. මම මේවා දැන් එකින් එක මේ විදිහට විස්තර කරන්න යන්නේ. මොකද මට විස්තර කරන්න කොටසක් තියෙනවා. ඒක නිසා. එහෙනම් ජාතිය හටගන්නේ දැන් මේ කුමක්ද මේ කියන්න යන්නේ? ස්පර්ශේ ප්‍රත්‍යයෙන් දුක හටගත්තා කියන එක. ස්පර්ශේ ප්‍රත්‍යයෙන් දුක හටගත්තා කියන එක. හරි. දැන් ජාතිය කුමක් ප්‍රත්‍යයෙන්ද? භවය ප්‍රත්‍යයෙන්. හරි. භව තුනක් තියෙනවා. කාම භව, රූප භව, අරූප භව. හරි. භව තුනක් තියෙනවා. එතකොට භවය කියලා කිව්වේ විපාක කර්ම සකස් වීම. කාම ලෝකේ විපාක කර්ම සකස් වීම තමයි කාම භවය කියලා කිව්වේ. රූප ලෝකේ විපාක කර්ම සකස් වීම තමයි රූප භවය කියලා කිව්වේ. අරූප ලෝකේ විපාක කර්ම සකස් වීම තමයි අරූප භවය කියලා කිව්වේ. හරි. එතන මේ භවය නිසා තමයි ජාතිය. මං එහෙම උත්තර දෙනවා. ස්වාමීනි මගේ අතින් ඇහුවොත් එහෙම ඊට පස්සේ මේ භවය කුමක් නිදාන කරගෙනද කුමක් සමුදය කරගෙනද කුමක්කින්ද ප්‍රභවේ වෙන්නේ කියලා ස්වාමීනි මං උත්තර දෙනවා. භවය උපාදානය නිදාන කරගෙනයි. උපාදානයේ හේතු කරගෙනයි. උපාදානයේ ප්‍රත්‍ය කරගෙනයි. භවය හටගන්නේ. උපාදානය කිව්වේ බැඳී යාම. හරි. එහෙනම් බැඳී යාම හේතු කරගෙනයි උපාදානයේ හේතු කරගෙනයි භවය හටගන්නේ. භවයේ හේතු කරගෙනයි ඉපදුනේ. ඉපදීම හේතු කරගෙන අන්න ජරා මරණ ශෝක පරිදේ මේ දුක හට ගන්නවා. දැන් මේ විස්තර කරන්න යන්නේ ස්පර්ශයෙන් දුක සමුදය වෙන විදිය. හරි. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් දුක හට ගන්න විදිය. ඊට පස්සේ ස්වාමීනි භාග්‍යතුන් මං අතින් ඇහුවොත් එහෙම යම්කිසි කෙනෙක් උපාදාන කුමක් හේතු කරගෙනද කියලා මං එයාට උත්තර දෙනවා. උපාදානයේ හටගත්තේ තණ්හාව හේතු කරගෙනයි. තණ්හාව ඇති වෙන දෙයටයි බැඳී යන්නේ කියලා මං එයාට උත්තර දෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තණ්හාව හටගන්නේ කුමකින්ද කියලා තණ්හාවට හේතුව මොකක්ද කියලා මගෙන් ඇහුවොත් එහෙම මං උත්තර දෙනවා මේ විදිහට. තණ්හාව හටගන්නේ විඳීම හේතු කරගෙනයි. වේදනාව හේතු කරගෙනයි තණ්හාව හටගන්නේ කියලා. හරි. ඉතින් ස්වාමීනි වේදනාව කුමක් ප්‍රත්‍යින්ද හටගන්නේ කියලා මගෙන් ඇහුවොත් එහෙම මං උත්තර දෙන්නේ මෙහෙමයි. වේදනාව හටගන්නේ කුමක් ප්‍රත්‍යින්ද? ස්පර්ශය ප්‍රත්‍යයෙන්. වේදනාව හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. ඒක මේ කියන්නේ සචීමම් බන්තේවම් පුච්චෙයොන්. ස්වාමීනි මගෙන් මෙහෙම ඇහුවොත් එහෙම පස්සෝ පනාවසෝ ආනන්ද කින් නිදානෝ කිම් සමුදයෝ කිම් ජාතිකෝ කිම් පබෝති. ස්පර්ශය කුමක් හේතු කරගෙනද කියලා කුමක් ප්‍රත්‍ය කරගෙනද කියලා මං ඒවම් පුට්ටෝහම් බන්ති ඒවම් භ්‍යාකරියම් පස්සෝකෝ ආවසෝ සලායතන නිදානෝ සලායතන සමුදයෝ සලායතන ජාතිකෝ සලායතන පබවෝ. මම උත්තර දෙනවා කොහොමද? ස්පර්ශය හැදුනේ ආයතන හයක් නිසා. ආයතන හය නිසා ස්පර්ශය හැදුනේ කියලා මං උත්තර දෙනවා. දැන් මේ එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් ඉන්නේ දැන් ඔන්න ජරා මරණ ශෝක පරිදේ මේවා හටගත්තේ ඉපදීම නිසා. ඉපදීම හටගත්තේ භවය නිසා. කර්ම සකස් වන නිසා. භවය හැදුනේ උපාදානය නිසා. උපාදානය හැදුනේ උපාදානය සකස් වුනේ තණ්හාව නිසා. හේතු කරගෙන. තණ්හාව හැදුනේ විඳීම හේතු කරගෙන. විඳීම හැදුනේ මොකක් හේතු කරගෙන? විඳීම හැදුනේ ස්පර්ශය හේතු කරගෙන. ස්පර්ශය හැදුනේ ආයතන හය හේතු කරගෙන. ඔන්න එතින් නිකන් එනවා. ඉන්පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා චන්නන්තේව ආවසු පස්සායතනං අසීස විරාග නිරෝධා පස්ස නිරෝධෝ. දැන් මේ කොට්ට මේ හැරෙන්නේ චන්නන්තේව ආවසු පස්සායතනානං අසීස විරාග නිරෝධා පස්ස නිරෝධෝ.
දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මේ දේශනා කරන මම ඉතින් මෙහෙම ඇහුවොත් මම යාට උත්තර දෙන්නේ මෙහෙම කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා කියන කොහොමද? ආයෂ්මත්නි මේ ස්පර්ශය මේ ආයතන 6 සලායතන අශේෂ විරාග නිරෝධා ටිකක්වත් ශේෂ වෙන්නේ නැතුව නිරුද්ධ වීමක් ඇත්ත. හරි. ටිකක්වත් ඉතුරු නැතුව ටිකක්වත් ශේෂ වෙන්නේ නැතුව නිරුද්ධ වීමක් ඇද්ද? පස්ස නිරෝධා. ස්පර්ශය නිරුද්ධ වෙනවා. පස්ස නිරෝධෝ වේදනා නිරෝධ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ස්පර්ශය නිරුද්ධ නම් වෙතීම නිරුද්ධයි. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. විඳීම නිරුද්ධ නම් තණ්හාව නිරුද්ධයි. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හාව නිරුද්ධ නම් උපාදාන නිරුද්ධයි. උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදාන නිරුද්ධ නම් භවය නිරුද්ධයි. භව නිරෝධා ජාති නිරෝධෝ. භවේ නිරුද්ධ නම් ඉපදීම නිරුද්ධයි. ජාති නිරුද්ධයි. ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti. ඉපදීම නිරුද්ධ නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේවා නිරුද්ධයි. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස නිරෝධෝ හෝති. මෙන්න මේ විදිහට මේ දුකේ නිරෝධය පැනවෙනවා කියලා. ඒවම් පුට්ටෝහම් බන්ති ඒවම් භ්‍යාකරියන්. ස්වාමීනි මම ওই විදිහටයි දේශනා කරන්නේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් බලන්න මේ දේශනාවේ අපිට එනං ඔන්න අර දැන් ජරා මරණ ශෝක පරිදේව මේවා නිරුද්ධ වෙන්නේ ඉපදීම නිරුද්ධ වීමෙන්. ඉපදීම නිරුද්ධ වෙන්නේ භවේ නිරුද්ධ වීමෙන්. භවේ නිරුද්ධ වෙන්නේ උපාදාන නිරුද්ධ වීමෙන්. උපාදාන නිරුද්ධ වෙන්නේ තණ්හාව නිරුද්ධ වීමෙන්. තණ්හාව නිරුද්ධ වෙන්නේ වේදනාව නිරුද්ධ වීමෙන්. වේදනාව නිරුද්ධ වෙන්නේ ස්පර්ශය නිරුද්ධ වීමෙන්. ස්පර්ශය නිරුද්ධ වෙන්නේ සලායතන නිරුද්ධ වීමෙන්. සලායතන ටිකක්වත් ඉතිරි නැතුව ටිකක්වත් ශේෂ වෙන්නේ නැතුව සම්පූර්ණයෙන් නිරුද්ධ වුණොත් එහෙම අර ඔක්කොම ටික නිරුද්ධ වෙලා යනවා. අර ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. ඒතර මේ පටිච්චසමුප්පාද මේ දේශනාවේ දැන් සලායතනෙන් මෙහාට එන්නේ නැහැ. දැන් මේ සලායතන වලට හේතුව නාම රූපයි කියන මේ විදිහට විස්තර කරන්නේ නැහැ. මෙතනින් නවතිනවා. හරි? ඒතර මෙතනින් නැවතිලා ආපහු හැරිලා මේ සලායතන නිරුද්ධ නම් මේක නිරුද්ධයි. මේක නිරුද්ධ නම් මේක නිරුද්ධයි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා. මේ දේශනාව එක පරයය, එක ස්වභාවයක්. එතකොට එහෙනම් ඔන්න දුක නිරුද්ධ කරන්න නම් දැන් අතන දුක හටගත්තේ තමන් විසින්, අනුන් විසින්, තමනුයි අනුයි දෙගොල්ලම. එහෙම නැත්නම් ඉබේ මේ එක්කොටම විසඳුම මේ දෙන්නේ. බුදුරයන් වහන්සේ දේශනා කරපු විදිය නෙමෙයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කියා හිටින්නේ. දුක ස්පර්ශය ප්‍රත්‍යයෙන්. කිම් පටිච්ච පස්සම් පටිච්ච. ස්පර්ශය ප්‍රත්‍යයෙන්. ඒ ස්පර්ශය ප්‍රත්‍යයෙන් දුක හට ගන්නවා කියන ඒක තමයි දැන් මේ විස්තර කරලා මේ ගෙනාවේ මෙතෙන්. කොහොමද? සලායතන අශේෂ විරාග නිරෝධෝ. හරි? මේ සලායතන ටිකක්වත් ඉතිරි නැතුව සම්පූර්ණයෙන් නිරුද්ධ වුණොත් මේ ස්පර්ශය නිරුද්ධයි. අන්නේ ස්පර්ශය නිරුද්ධ නම් එතනින් එහාට ඔක්කොම නිරුද්ධ වෙගෙන යනවා. මේක තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කළේ. දැන් බලන්න ඕනි අපි සලායතන නිරෝධ වෙන්නේ කොහොමද? දැන් සලායතන නිරුද්ධ කරන්න ඕනි. සලායතන කියලා කිව්වේ ඇස, කන, නාසය, දිව, කය, මනස. සලායතන. මේ තමයි සලායතන. එහෙනම් ඇස නිරුද්ධ කරන්න කියනවා. ඇස නිරුද්ධ කළොත් එහෙම ඇසෙහි ස්පර්ශය නිරුද්ධයි. කන, නාසය, දිව, කය, මනස නිරුද්ධ නම් ටිකක්වත් ඉතුරු නැතුව නිරුද්ධ නම් ඒවල ස්පර්ශය නිරුද්ධයි. එහෙනම් දුක නිරුද්ධයි. හරි? ස්පර්ශය නිරුද්ධ නම් දුක නිරුද්ධයි. එහෙනම් මොකක්ද මේ ඇසේ නිරෝධය? කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ නිරෝධය? පින්වත්නි, ඇස ටිකක්වත් ඉතිරි නැතුව ඇස නිරුද්ධ කරනවා කියලා කියන්නේ ඇස ගලවනවා කියන එක නෙවෙයි.
කන බිහිරි කරගන්නවා කියන එකක් නෙවෙයි. නාසය කපා ගන්නවා කියන එකක් නෙවෙයි. දිව කපා ගන්නවා කියන එකක් නෙවෙයි. එහෙනම් ඇසේ සලායතන වල නිරෝධය ඒක අවබෝධයක්. ඒක මරුණට පස්සේ වෙන එකක්ද? නෑ. ජීවත් වෙලා ඉන්න කෙනෙකුට වෙන දෙයක්. මරුණට පස්සේ වෙන දෙයක් නෙවෙයි. සලායතන නිරෝධය කියලා කියන්නේ ඇස නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ඇසේ නිරෝධය අවබෝධ කරනවා කියලා කියන්නේ ජීවත් වෙලා ඉන්න කෙනෙක්. ජීවත් වෙලා ඉන්න කෙනෙක්. කොහේ ඇස නිරුද්ධ වෙන්නේ? කනනාසය දිවකය මනස නිරුද්ධ වෙන්නේ ජීවත් වෙලා ඉන්න කෙනෙකුගේ. එහෙනම් ජීවත් වෙලා ඉන්න කෙනෙකුගේ ඇස නිරුද්ධයි. නිරුද්ධ වුණාට පස්සේ ඇස ස්පර්ශය නිරුද්ධ වෙනවා. කනනාසය දිවකය මනස නිරුද්ධ වුණාට පස්සේ ඒ ස්පර්ශයන් නිරුද්ධ වෙනවා. එහෙනම් මොකද්ද මේ ඇසේ නිරෝධය? එහෙනම් මොකද්ද මේ ඇසේ නිරෝධය? ඇසේ නිරෝධය තමයි ඇසේ අවබෝධ කර ගැනීම. කනනාසය දිවකය මනස නිරෝධය තමයි ඒක අවබෝධයට යාම. ඇස අවබෝධයට යාම. මොකක්ද අවබෝධ කරගන්න තියෙන්නේ? ඇසේ අවබෝධ කරගන්න තියෙන්නේ ඇසේ යථා ස්වභාවය. කනේ නාසයේ දිවේ කයේ මනසේ යථා ස්වභාවය අවබෝධ කරගන්න තියෙන්නේ. අන්න මේ ටික අවබෝධ කරගත්තොත් එහෙම ඇස නිරුද්ධ වෙනවා. කනනාසයේ දිවකය මනස නිරුද්ධ වෙනවා. මොකක්ද යථා ස්වභාවය? අනුබන සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේ තුල තියෙනවා සමුදය ධම්ම කියලා සූත්‍රයක්. සමුදය ධම්ම සූත්‍රය. ඒකෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බම් භික්කවේ සමුදය ධම්මං. මහණෙනි සියල්ල සමුදය ධර්ම හටගන්න දේවල්. සියල්ල හටගන්න ස්වභාවයුක්ත දේවල්. කිංච භික්කවේ සබ්බං සමුදය ධම්මං. මහණෙනි මොකද්ද මේ සියල්ල සමුදය ධර්මයි කියලා කියන්නේ? දැන් සියල්ල කිව්වේ මොකද්ද? දැන් සියල්ල කියලා කිව්වේ දැන් තියෙනවනේ සබ්බ කියලා සූත්‍රයක් ඔය ඉස්සෙල්ලත් අපි කතා කරලා තියෙනවනේ. සබ්බ කියන සූත්‍රය. සබ්බං බෝ භික්කවේ දේශිස්සාමි. මහණෙනි මම ඔබට සියල්ල දේශනා කරන්නම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන කිංච බික්කවේ සබ්බං. මොකද්ද මහණෙනි මේ සියල්ලම? චක්කුංචේව රූපාච. ඇසත් රූපයත්. සෝතංචේව සද්දාච. කනත් ශබ්දයත්. නාසයත් ගන්ධ සුවඳත්. දිවත් රසයත්. කයත් පහසත්. මනසත් අරමුණුත් මේ සියල්ල. එතන මෙතන දේශනා කරන්නේ කිංච බික්කවේ සබ්බං සමුදය ධම්මං. මහණෙනි හේතු ප්‍රත්‍ය සමුදය වන සියල්ල කියන්නේ මොකක්ද? චක්කුම් බික්කවේ සමුදය ධම්මං. මහණෙනි ඇස සමුදය වෙන එකක්. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක් ඇස. සමුදය ධම්මං. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක් ඇස. මොකක්ද හේතුව? නාම රූප. හරි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර පඨවි ආපෝ තේජෝ වායෝ. මෙන්න මේ 9. ආපෝ කියන්නම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්මයනොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප ධර්මයනොත් එකතුවක් යම් තැන ඇද්ද එතන ඇස ඇත්ත. ඇස සමුදය වුණා. ඇස ඉස්සරහා රූපයක් තියෙනකොට හරි ඇස ඉස්සරහා රූපයක් තියෙනකොට එතන ඒ රූපය තිබුණා කියලා පේන්නේ. අපිම කතා කරලා තියෙනවා. කීප වතාවක් කතා කරලා තියෙනවා. ඒ රූපය තිබුණා කියලා පේන්නේ නැහැ. හරි ඒ රූපය තිබුණා කියලා පේන්නේ නැහැ. ඒ රූපේ කිරි මානසිකාර යොමු වෙලා ඊට අදාළ විඥානය පිහිටන්න කොහෙද? ඇසේ. ඒකට කියනවා චක්කු විඥානය කියන. තින්නම් සංගති පස්සෝ.
ඒ තුන එකතුව ස්පර්ශයයි. ඒ තුන කිව්වේ මොකද්ද? ඇසත්, රූපයත්, චක්කු විඥානය. හරි? ස්පර්ශය ඇති වුණු තැන විඳීම හට ගන්නවා. විඳින දේ හඳුනා ගන්නවා. හඳුනා ගන්න දේ ඔස්සේ චේතනා පහළ වෙනවා. වේදනා, සංඥා, චේතනා. ස්පර්ශයේ විසිනුයි ඒ තුනම හටගත්තේ. වේදනා, සංඥා, චේතනා. ස්පර්ශය. ස්පර්ශය හටගන්න හේතු වුණා මොකද්ද? මානසිකාරය. ප්‍රත්‍යං විඥානයේ පිහිටීම. එනම් මානසිකාරය හේතු වුණා. වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර. මේ නාම ධර්ම ටික. රූපෙ මොකද්ද? රූපේ තමයි සතර මහා ධාතුන් යටගත්. දැන් ඇස කියලා කියන්නේ දැන් ඇසට ඉස්සලා කියෝනේ ඇස විතරක් තිබුණාට පේන්නේ නැහැ. ඇයි ඒ ඇස කියලා අපි හඳුන්වන දේ නිකන් මේ උපවත් වූ පටලයක්. උපවත් වූ පටලයක්. ඇස කියලා හඳුන්වන දේ. ඒකනේ දැන් ඇස පේනවා අඩු වෙච්චාම කන්නඩි දාන්නේ, කාචියක් දාන්නේ. ඒතර ඒ කාචින් ඇසින් කරලා දෙන දේ අර කාචේ නැත්තු දැන් සාමාන්‍ය හොඳ ඇහැකින් ඒ අර උපවත් වූ පටලය උපවත් වූ මේ කාචේ ඒකින් කරලා දෙන්නේ අර ආලෝකය නාභිගත කරලා දෙන එක. හරි? අන්නේ ඒකින් කරලා දෙන දේ අර බාහිර කෘත්‍රිම කාචයෙන් කරන්න පුළුවන්. ඒතර ඒ පටලය ඒ කාචේ හට අරන් තියෙන්නේ මොකද? සතර මහා ධාතුන්ගෙන්. සතර මහා ධාතුන්ගෙන්. එළියේ තියෙන රූපේ මොකෙන්ද හට අරන් තියෙන්නේ? සතර මහා ධාතුන්ගෙන්. ඒතර එතන සතර මහා ධාතු. අන්න පඨවි ආපෝ තේජෝ වායෝ. එතන මෙන්න මේ ආධ්‍යාත්මික මේ ඇසයි බාහිර රූපයයි ওই දෙකම සතර මහා ධාතුන්ගෙන්. එනම් මේ සතර මහා ධාතුනුත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුනුත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ නාම ධර්මීනුත් යම් තැනකද එකතු උනේ එතන හටගත්තා ඇස්. චක්කුම් භික්ඛවේ සමුදය ධම්මං. මහණෙනි ඇස සමුදය වෙන එකක්. ඇස සමුදය වෙන එකක්. රූපා සමුදය ධම්මා. රූපත් සමුදය වෙන එකක්. එතකොට ඉස්සරහා තිබුණු ඒ රූපය ඇසට ගෝචර වූ ඒ රූපය මට රූපයක් උනේ ඒ මොහොතේ. නැත්තම් ඉච්චරලාක් මට ඒක රූපයක් නෙවෙයි. ඒ රූපයෙන් මට බලපෑමක් නැහැ. ඒ රූපයෙන් මට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. ඒක මට රූපයක් උනේ ඒ මොහොතේ. රූපා භික්ඛවේ සමුදය ධම්මා. රූප සමුදය ධර්මෝදයක්. හටගන්න දෙයක් රූපය. චක්කු විඥානං සමුදය ධම්මං. චක්කු විඥානියත් ඒ මොහොතේ හටගන්න එකක්. එමතු චක්කු විඥානය කියලා මේ ස්ථිරව පවතිනා වූ දෙයක් නැහැ. ඒක සමුදය වෙන්නේ එකක්. සමුදය වෙන්නේ අර නාම රූප හැදෙtti. නාම රූප හැදෙනකොට හැදෙන එකක්. විඥානය. අර මානසිකාරයේ ප්‍රත්‍යයෙන් නාම රූප ප්‍රත්‍ය කරන හේතු කරගෙන හැදෙන එකක්, සකස් වෙන එකක්. සමුදය වෙන එකක් විඥානය. චක්කු විඥානං භික්ඛවේ සමුදය ධම්මං. චක්කු සම්පස්සෝ සමුදය ධම්මෝ. ඒ තුන එකතුව නම් වූ ස්පර්ශය සමුදය වෙන එකක්. ඇසේ යථාර්ථය මේ අපි කතා කරන්නේ. ඒතර මේක සමුදය වෙන එකක්. යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උපජ්ජිත වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි සමුදය ධම්මං. ඇසේ ස්පර්ශයෙන් හටගන්නවද යම් සැපක් හෝ වේවා දුකක් හෝ වේවා යම් විඳීමක් ඒද සමුදය ධම්මං සකස් වෙන එකක්.
එයද සකස් වෙන එකක්. ওই විදිහටම කන, නාසය, දිව, කය, මනස මේවා සමුදේ වෙන ඒවා. කොයි මොහොතේද? ඒ මොහොතේ. රූපය දකින්න මොහොතේ, ශබ්දය අහන මොහොතේ, ගඳ සුවඳ දැනෙන මොහොතේ, රසය දැනෙන මොහොතේ, පහස දැනෙන මොහොතේ, අරමුණු දැනගන්න මොහොතේ. සමුදේ වෙන එකක්. සමුදේ වෙන දේවල් මේවා. මොකද්ද? ඇස, කන, නාසය, දිව, කය, මනස. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාහන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. මේවා සමුදේ වෙන දේවල්. ඒ මොහොතේ ඔන්න තීරුම් ගන්න ඕන එක. ඊළඟ සූත්‍රය බලන්න. සංයුත්ත නිකාය 4 වෙනි පොත් වහන්සේගේ ඊළඟ සූත්‍රයේ සමුදය ධම්ම සූත්‍රය ළඟට තියෙනවා නිරෝධ ධම්ම සූත්‍රය. සමුදය වෙන දේ ඊළඟ ලක්ෂණය මොකක්ද? නිරුද්ධ වීම. සමුදය වෙන දේ ඊළඟ ලක්ෂණය තමයි නිරුද්ධ වීම. නිරෝධ ධම්ම සූත්‍රය. සබ්බං භික්ඛවේ නිරෝධ ධම්මං. මහණෙනි සියල්ල නිරෝධ ධම්මයි. නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. කිංච බික්කවේ සබ්බං නිරෝධ ධම්මං. මොනවද මහණනි නිරුද්ධ වෙන්නා වූ සියල්ල? චක්කුම් බික්කවේ නිරෝධ ධම්මං. මහණෙනි ඇස නිරුද්ධ වෙනවා. සමුදය වෙන දේ නිරුද්ධ වෙනවා. කොයි මොහොතේද? ඒ මොහොතේම. ඇසට රූපයේ ගෝචර වෙන මොහොතේ සමුදය වුණු ඇස මානසිකාරයේ වෙනස් වෙනකොට විඥානය වෙනස් වෙනවා. එතකොට ඒ ඇස නිරුද්ධ වෙලා. ඒ මොහොතේ සකස් වුණු රූපය නිරුද්ධ වෙලා. ඒ මොහොතේ සකස් වුණු විඥානය නිරුද්ධ වෙලා. මේ තියෙන්නේ රූපා භික්ඛවේ නිරෝධ ධම්මා. මහණි රූප නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. රූප නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. චක්කු විඤ්ඤාණං නිරෝධ ධම්මං. මහණි ඇසේ විඤ්ඤාණය නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. හටගන්න සමුදය වෙන විඤ්ඤාණය ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. දිගින් දිගට එක දිගට පවතින විඤ්ඤාණයක් නැහැ. ඒක නිරුද්ධ වෙනවා. චක්කු සම්පස්සෝ නිරෝධ ධම්මෝ. ඇසේ ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. දැන් බලන්නකෝ. ඇසයි රූපයයි විඤ්ඤාණයයි එකතු වෙන තැන ඇසේ ස්පර්ශය. එතකොට මේ තුන නිරුද්ධ වෙනකොට ඇසේ ස්පර්ශය නිරුද්ධ වෙනවා. යම්පිතං චක්කු සම්පස්සපච්චය උප්පජිත වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි නිරෝධම්ම. ඇසේ ස්පර්ශයෙන් හට ගන්නවද සැප හෝ වේවා දුක් හෝ වේවා යම් විඳීමක්, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක්, එයද නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. නිරෝධම්ම. එහෙනම් සමුදය වීමක් තියෙනවා, නිරෝධ වීමක් තියෙනවා. සමුදය වීමක් තියෙනවා, නිරුද්ධ වීමක් තියෙනවා. මොකේද? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. එහෙනම් ඇසේ සමුදය වීමක් තියෙනවා නම්, නිරුද්ධ වීමක් තියෙනවා නම්, එතන මොකද්ද තියෙන්නේ? අනිත්‍ය. සමුදය වෙන ඇස නිරුද්ධ වෙනවා නම් ඒ මොහොතේම එතන මොකක්ද තියෙන්නේ? අනිත්‍ය. ඊළඟ සූත්‍රය බලන්නකෝ. සංයුත්ත නිකාය 4 තියෙන ඊළඟ සූත්‍රය බලන්න. මොකද්ද? අනිච්ච සූත්‍රය. සබ්බම් භික්ඛවේ අනිච්ඡං. මහණනි සියල්ල අනිත්‍යයි. කිංච භික්ඛවේ සබ්බං අනිච්ඡං. මහණනි අනිත්‍ය වෙන සියල්ල මොකද්ද?
චක්කුම් භික්කවේ අනිච්චං මහණනි ඇස අනිත්‍යයි. ඇයි ඇස අනිත්‍ය? සමුදය වීමක් තියෙනවා නිරුද්ධ වීමක් තියෙනවා. ඒ සමුදය වෙන ඇස ඒ මොහොතේම නිරුද්ධ වෙනවා නම් එතන ඇස අනිත්‍යයි. ඒක මේ කියන්නේ බලන්න කොච්චර ලස්සනට ගැලපෙනවද කියලා. සමුදය සූත්‍රයේ තියෙනවා මහණනි ඇස සමුදය වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. ඊළඟ සූත්‍රයේ තියෙනවා නිරෝධ සූත්‍රයේ මහණනි ඒ සමුදය වෙන ඇස නිරුද්ධ වෙනවා කියලා. ඒතර සමුදයක් තියෙනවා නම් නිරෝධයක් තියෙනවා නම් එතන දෙකින් දෙකට පැවැත්මක් නැහැ. හටගන්න දේ නිරුද්ධ වෙලා යනවා. එහෙනම් එතන නිට්ටය නැහැ. අනිත්‍යයි. ඊළඟ සූත්‍රයේ තියෙනවා අනිච්ච සූත්‍රය. චක්කුම් භික්ඛවේ අනිච්ඡං. කොච්චර ලස්සනට ගැලපෙනවද? චක්කුම් භික්ඛවේ අනිච්ඡං. රූපා අනිච්චා. රූප අනිත්‍යයි. ඒ රූප අනිත්‍ය සමුදය වීමක් තියෙනවා, නිරුද්ධ වීමක් තියෙනවා. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධම්මං. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ හේතු නැති වෙනකොට නිරුද්ධ වෙලා යනවා. චක්කු විඥානං අනිච්ඡං. ඒ චක්කු විඥානේ අනිත්‍ය වෙන්නේ සමුදය වීමක් තියෙනවා, නිරුද්ධ වීමක් තියෙනවා. චක්කු සම්පස්සෝ අනිච්චෝ. ඇසේ ස්පර්ශය අනිත්‍යයි. ඇයි ඇසේ ස්පර්ශය අනිත්‍ය වෙන්නේ? සමුදය වීමක් තියෙනවා, නිරුද්ධ වීමක් තියෙනවා. යම්පිදං චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අනිච්ඡං. ඇසේ ස්පර්ශයෙන් හටගන්නවද යම් විදීමක්, සැප හෝ වේවා දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා, යම් විදීමක් හටගන්නවද තම්පි අනිච්ඡං. එයද අනිත්‍යයි. ඇයි? සමුදය වීමක් තියෙනවා, නිරුද්ධ වීමක් තියෙනවා. ඉස්සලා සූත්‍ර දෙකේ ලස්සනට ඒ සමුදය වීමයි නිරුද්ධ වීමයි දේශනා කළා. ඊළඟට කියනවා දේශනා කරන මේක අනිත්‍යයි. ඒක නිසා ඔය විදිහටම කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ අනිත්‍යයි. මේවා අනිත්‍යයි. අනිත්‍ය දේ ලක්ෂණය මොකද්ද? දුකයි. අනිත්‍ය දේ ලක්ෂණය දුකයි. ඒ කියන්නේ මේ අඬනවා කියන එක නෙවෙයි, රිදෙනවා කියන එක නෙවෙයි. මෙතන දුක කියලා කියන්නේ මේ අපි සාමාන්‍ය ලෝකේ දුකයි කියලා කියන්නේ රිදෙනවා, කායික දුක, මානසික දුක මේවනේ. මේ කායික දුකයි මානසික දුකයි නෙවෙයි මේ කියන්නේ. මේ අනිත්‍ය දේ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? දුක්ඛ ලක්ෂණය. ඒකෙම ඊළඟ සූත්‍රය බලන්නකො එතකොට මොකද්ද? දුක්ඛ සූත්‍රය. අර අනිත්‍යද යම්පන අනිච්චං දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක දුකයි සැපයිද? දුක්ඛම්මන්තේ දුකයි. එහෙනම් ඔන්න අර අනිත්‍ය වූ දේ දැන් දුකයි. දුක්ඛ සූත්‍රය. සබ්බම් භික්ඛවේ දුක්ඛං. මහණනි සියල්ල දුකයි. කිංච භික්ඛවේ සබ්බං දුක්ඛං. මහණනි මොකද්ද දුක් ස්වභාවයෙන් යුක්ත සියල්ල? චක්කුම් භික්ඛවේ දුක්ඛං. මහණනි ඇස දුකයි. ඇයි දුක? අනිත්‍ය වෙන දේ. ඇයි අනිත්‍ය වෙන්නේ? සමුදයක් තියෙනවා, නිරෝධයක් තියෙනවා. රූපා භික්ඛවේ දුක්ඛං. දුක්ඛා. මහණනි රූප දුකයි. ඇයි දුක? අනිත්‍ය දේ දුකයි. ඇයි අනිත්‍ය? හට ගැනීමක් තියෙනවා, සමුදයක් තියෙනවා, නිරුද්ධ වීමක් තියෙනවා. චක්කු විඥානම් භික්ඛවේ දුක්ඛං. ඇසේ විඥානී දුකයි. ඇයි දුක? අනිත්‍ය නිසා. ඇයි අනිත්‍ය? සමුදයක්, නිරෝධයක් තියෙන නිසා. සමුදය වෙන දේ නිරුද්ධ වෙන නිසා. චක්කු සම්පස්සෝ සම්පස්සං දුක්ඛං. ඇසේ ස්පර්ශී දුකයි. ඇයි දුක? අනිත්‍ය නිසා. ඇයි අනිත්‍ය? සමුදයක්, නිරෝධයක් තියෙන නිසා. යම්පිදං චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි දුක්ඛං. ඇසේ ස්පර්ශයෙන් හටගන්නවද යම් විදීමක්, සැපක් හෝ වේවා, දුකක් හෝ වේවා, දුක් සැප රහිත බවක් හෝ වේවා, තම්පි දුක්ඛං. අන්න බලන්න, සැප විදීමත් දුකයි, දුක් විඳීමත් දුකයි, උපේක්ෂා විඳීමත් දුකයි. එතකොට මේ කියන්නේ අර මේ රිදෙනවා කියන අර්ථයේද? නෑ. දුම්නස කියන අර්ථය ඒකත් නෙවෙයි.
හරි. එහෙනම් ඇයි මේ විඳීම දුක අනිත්‍ය නිසා. ඇයි අනිත්‍ය? සමුදයක් තියෙනවා, නිරෝධයක් තියෙනවා. බලන්නකො ලස්සන කොච්චර කියලා. එතකොට අනිත්‍යදී දුකයි. දුක්ති අනාත්මයි. මම ඊළඟ සූත්‍රයේ තියෙන අනත්ත් සූත්‍රයේ සබ්බම් භික්කවේ අනත්තා. වහනේ සියල්ල අනාත්මයි. කිංජ භික්කවේ සබ්බං අනත්තං. මහන්නේ මොකක්ද අනිත්‍ය අනාත්ම වූ සියල්ල? චක්කුම් භික්කවේ අනත්තා. මහන්නේ ඇස අනාත්මයි. ඇයි ඇස අනාත්ම? අනිත්‍ය දුක්ඛ ස්වභාවයෙන් යුක්ත නිසා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ හේතු නැති වෙලා යනකොට නැති වෙලා යනවා නම් ඒ හේතුව මම නෙවෙයි. ඒක හේතුවක්. ඒක මට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මගේ වසඟේ තියාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හේතුවට ඕන විදිහට තියෙන දෙයක්. ඒක අනාත්මයි. එහෙනම් ඇස අනාත්මයි. රූප අනාත්මයි. එහෙනම් රූපත් මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අනාත්මයි. ඇසේ විඥානය අනාත්මයි. ඇසේ ස්පර්ශය අනාත්මයි. ඇසේ විඳීම අනාත්මයි. හරි. එහෙනම් සමුදයදී නිරුද්ධ වෙලා යනවා. සමුදයයි නිරෝධයයි තියෙන එක අනිත්‍යයි. අනිත්‍යදී දුකයි. දුක්දී අනාත්මයි. කොච්චර ලස්සනට මේවා ගැලපෙනවද කියලා බලන්නකෝ. මේ බුද්ධ දේශනා. එතකොට මෙන්න මේ ටික එයා තේරුම් ගන්න ඕනි. මේ ටික ඇසේ සමුදය, ඇසේ නිරෝධය. ඇසේ සමුදය අවබෝධ කරනවා, ඇසේ නිරෝධය අවබෝධ කරනවා. ඇසේ සමුදයයි නිරෝධයයි අවබෝධ කරනකොට දකින්නකොට එයාට තේරෙනවා මේක අනිත්‍යයි කියලා. සමුදය වෙන දේ නිරුද්ධ වෙලා යනවා, අනිත්‍යයි. හරි. ඊන් පස්සේ අනිත්‍යදී දුකට අයිති දුක්දී අනාත්මයි. මේ ටික තේරෙනකොට ඒ තමයි ඇස අවබෝධ කරනවා කියන්නේ. හරි. ඒතර ඇස අවබෝධ කරනවා බලන්න ඊළඟ සූත්‍රය මොකද්ද? තියෙන සූත්‍රය පරිඤ්ඤය සූත්‍රය. චක්කුම් භික්ඛවේ පරිඤ්ඤයං. මහණෙනි ඇස පිරිසිඳ දැක්විය යුතුයි. ඔය තමයි පිරිසිඳ දැකීම. පරිඤ්ඤයං. රූපා පරිඤ්ඤය. චක්කු විඤ්ඤාණං පරිඤ්ඤයං. චක්කු සම්පස්සෝ පරිඤ්ඤයෝ. චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි පරිඤ්ඤයං. ඇස අවබෝධ කළ යුතු දෙයක්. අවබෝධ කළ යුත්තේ මොකද්ද? දුක. ඒකනේ අර අපි කලින් සූත්‍රයක කලිමුත් කතා කරලා තියෙනවනේ මේක. පරිඤ්ඤේ සූත්‍රය. ඉතින් බුදුරජාණන් දේශනා කරන්නේ බලන්න පරිඤ්ඤේ සූත්‍රය බුදුරජාණන් දේශනා කරන්නේ. ඉතින් මේ ඇස පිරිසිඳ දැක්විය යුතුයි. පිරිසිඳ දකින්න ඕන මොකද්ද? දුකනේ. පිරිසිඳ දකින්නේ දුක. අපි කලිමුත් මේ කතා කරලා තියෙන පරිඤ්ඤේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ධම්සක්පද සූත්‍ර දේශනා කළේ ඒකනේ. තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ. එහෙනම් දුකට අයිති දුක නම් වූ ඇස, දුකට අයිති ඇස පිරිසිඳ දැක්විය යුතුයි. පිරිසිඳ දැකීම තමයි අර මොකද්ද? ඇසේ සමුදය, ඇසේ නිරෝධය, ඇසේ ඇස සමුදය වෙන්නේ ඇස නිරුද්ධ වෙලා යනවා නම් අනිත්‍යයි, ඒක දුකයි, ඒක අනාත්මයි. අන්න පිරිසිඳ දැකීම. හරි. රූපේ පිරිසිඳ දැකීම, ඇසේ විඥානීය පිරිසිඳ දැකීම. හරි. ඇසේ ස්පර්ශයේ පිරිසිඳ දැකීම, ඇසේ විදීමේ පිරිසිඳ දැකීම. පරිඤ්ඤය සූත්‍රයේ මේ විදිහටම කන නාසය දිවකය මනස. ඒතර පරිඤ්ඤේ සූත්‍රයෙන් ඊළඟට තියෙන සූත්‍රය තමයි පහතබ්බ සූත්‍රය. පහතබ්බ සූත්‍රය. පහතබ්බ කියලා කියන්නේ නිරුද්ධ කළ යුතු. හරි. තණ්හාව නිරුද්ධ කරන්න ඕනෙන්නේ. දැන් දුක්ඛ සමුදය නිරුද්ධ කරන්න ඕනෙන්නේ. හරි. පහතබ්බ සූත්‍රයේ සබ්බං භික්ඛවේ පහතබ්බං මහණෙනි ඇස ප්‍රහාණය කළ යුතුයි.
සියල්ල ප්‍රහාණය කළ සියල්ල මේ ප්‍රහාණය කළ සියල්ල මොකද්ද? චක්කුම් භික්ඛවේ පහතබ්බං. මහණනි ඇස ප්‍රහාණය කළ යුතුයි. රූපා පහතබ්බා චක්කු විඤ්ඤාණං පහතබ්බං චක්කු සම්පස්සෝ පහතබ්බෝ චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි පහතබ්බං. අරක පිරිසින දකිද්දී ඇස පිරිසින දකිද්දී ඇස ප්‍රහාණය වෙනවා. දැන් මේක තව ගොඩක් විස්තර වශයෙන් කරන්න ඕන කොටසක් මේ. නමුත් මට දැන් කාල වේලාව නැති නිසා කරන්න. මේකට ගන්න ඔබ මම අර නිතරම ගන්න අනාථපිණ්ඩික සූත්‍රය ආදී සූත්‍රය අරගෙන ඇස ප්‍රහාණය වෙන්නේ කොහොමද? සමුදය වුණු ඇස නිරුද්ධ වුණා කියලා දන්නවා නම් එයාට අවබෝධ වුණා නම් මේ ඇස අනිත්‍යයි කියලා. මේක සමුදය වෙච්ච එක නිරුද්ධ වුණා කියලා දන්නවා නම් එයාට නැවත විඥානය හසුරවන්න ඇසක් නැහැ. හරි? නැවත විඥානය හසුරවන්න ඇසක් නැහැ. මේකට ඔබ ගන්න අනාථපිණ්ඩික සූත්‍රය. ඊළඟට ඔබ ගන්න මදුපිණ්ඩික සූත්‍රය ආදී සූත්‍ර. හරිද? ඔබ හොඳට මේක තේරුම් ගන්න බලන්න. අපි දන්නේ නැති නිසා සමුදේ වුණු ඇස නිරුද්ධ වුණා කියලා අපි දන්නේ නැති නිසා අපි දිගින් දිගට පවතින ඇසක් තියෙනවා. අපි විඥානය හසුරවනවා. දිගින් දිගට පවතින ඇසේ අනාථපිණ්ඩික ගෘහපතියට සාරිපුත්ත මහ රහතන් ඒකයි දේශනා කරන්නේ තස්මාතිහි ගහපති ඒවං සික්කිතබ්බං. ගෘහපති මෙහෙම හික්මෙන්න. චක්කුං නෝපාදිස්සාමි ඇසට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න. චක්කු නිස්සිතං විඥාන න චක්කු නිස්සිතං විඥානං භවිෂ්‍යති इति ඇසේ විඥානීය පව ඇස ඇසුරු කරගෙන විඥානීය පවත්වන්නේ කියලා හික්මෙන්න මෙහෙම දේශනා කරනවා. ඔබ හොඳට මේ සූත්‍ර දේශනාව බලන්න. මදුපිණ්ඩික සූත්‍රය බලන්න ඔබ. එහෙනම් ඔන්න පහතබ්බ සූත්‍රය. ප්‍රහාණය කළ යුත්තේ මොකද්ද? සමුදය. ප්‍රහාණය වෙන්නේ අර ටික දකිද්දී. හරි? පරිඤ්ඤය වෙද්දී අවබෝධ වෙද්දී ඇස නිරුද්ධ වෙනවා. ප්‍රහාණය වෙනවා. රූප ප්‍රහාණය වෙනවා. පහතබ්බ ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ ඇසේ විඥානීය ප්‍රහාණය වෙනවා. ඇසේ ස්පර්ශය ප්‍රහාණය වෙනවා. ඇසේ විඳීම ප්‍රහාණය වෙනවා. ඒ ඇසේ ඒක ප්‍රහාණය වීම තමන් සාක්ෂාත් කළොත් ඇසේ ප්‍රහාණය සාක්ෂාත් කළොත් එහෙම අන්‍යයාගේ අවබෝධය සම්පූර්ණයි. එයා ඇසේ නිරෝධය සාක්ෂාත් කළා. සච්චිකාතබ්බ සූත්‍රයේ ඊළඟට තියෙන්නේ මොකද්ද? සාක්ෂාත් කිරීම. චක්කුම් භික්ඛවේ සච්චිකාතබ්බං. මහණනි ඇස සාක්ෂාත් කළ යුතුයි. මොකද්ද ඇසේ සාක්ෂාත් කරන්න තියෙන්නේ? ඇසේ නිරෝධය. නිරුද්ධ වෙන්නේ කොහොමද? ඇස නිරුද්ධ වෙන්නේ කොහොමද? ඇසේ පරිඤ්ඤය වුණාට පස්සේ. ඇස අවබෝධ වුණාට පස්සේ. ඇසේ අවබෝධ වෙන්නේ කොහොමද? මොකද්ද ඇසේ අවබෝධ කරගන්න තියෙන්නේ? අනාත්මය, දුක්ඛය, අනිත්‍යය. ලස්සනට මේ ටික ගැලපෙලා යනවා. ඇසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ටික අනිත්‍ය වෙන්නේ කොහොමද? සමුදය වෙන දේ නිරෝධ වෙන අවබෝධ කරාට පස්සේ, තේරුම් ගත්තට පස්සේ, දැක්කට පස්සේ. සමුදය වෙන දේ නිරෝධය දැක්කට පස්සේ එයාට තේරෙනවා අනිත්‍යයි කියලා. අනිත්‍ය වූ දේ දුකටයි. දුක් දේ අනාත්මයි. මේ අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවය තේරුම් ගත්තා කියලා කියන්නේ යට අවබෝධ වුණා, පරිඤ්ඤය වුණා ඇස. ඇස පරිඤ්ඤය වෙද්දී ඇසේ නිරුද්ධ වෙනවා. පහතබ්බ ප්‍රහාණය වෙනවා ඇස. අන්න ඒක අවබෝධයක් මිසක් ඇහැ ගලවලා දැමීමක් නෙවෙයි. රහතන් වහන්සේ ලෝකේ වැඩ ඉන්නවා ඇස නිරුද්ධ කරලා, නිරෝධේ සාක්ෂාත් කරලා රහතන් වහන්සේ රූප බලනවා. රහතන් වහන්සේ ලෝකේ වැඩ ඉන්නවා. රහතන් වහන්සේ කන නිරුද්ධ කරලා, ඒ නිරෝධේ සාක්ෂාත් කරලා රහතන් වහන්සේ ලෝකේ වැඩ ඉන්නවා, ශබ්ද අහනවා. නමුත් කන නිරුද්ධයි. ඒ නිරෝධේ සාක්ෂාත් කරලා සච්චිකාතබ්බ සූත්‍රයේ තියෙන්නේ චක්කුම් භික්ඛවේ සච්චිකාතබ්බං රූපා සච්චිකාතබ්බා
චක්කු විඥානං සච්චිකාතබ්බං. චක්කු සම්පස්සෝ සච්චිකාතබ්බෝ. චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති සුඛං වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි සච්චිකාතබ්බං. සාක්ෂාත් කළ යුතුයි. මේ විදිහටම කන නාසය දිවකය මනස. ඒතර මේවා බලන්න කොච්චර ලස්සනද. දැන් මේ ටික වුණාට පස්සේ දැන් ඇස නිරුද්ධ වුණා. ඇස අවබෝධ වීමත් එක්ක ඇසේ නිරෝධය නිරුද්ධ වුණා. නිරෝධය සාක්ෂාත් කළා. නිරෝධය සාක්ෂාත් කළා. ඔන්න ඇස නිරුද්ධ වුණා. කන නිරුද්ධ වුණා. නාසය දිවකය මනස නිරුද්ධ වුණා. සාක්ෂාත් කළා මේ නිරෝධය. දැන් බලන්නකෝ අර අඤ්ඤතිත්ති සූත්‍රයේ සලායතන අශේෂ විරාග නිරෝධෝ. අර ඇස කන නාසය දිවකය මනස කියන මේ සලායතන අශේෂ විරාග නිරෝධෝ. මේක ටිකක්වත් ඉතිරි නැතුව නිරෝධ වුණොත් දැන් මේ නිරෝධය තමයි දැන් මෙතන මේ කතා කළේ. දැන් අර සමුදය නිරෝධය හටගන්න දේ නිරුද්ධ විලා යාම. ඒක මේ සෑම මොහොතකම සිදුවෙන දෙයක්. ඒ නිරෝධය අවබෝධය නෙවෙයි. ඒ මොහොතේ හටගන්නේ දැන්. මේ මොහොතේ හටගන්න දේ මේ මොහොතේ නිරුද්ධ විලා යාම කියන එක සාක්ෂාත් කරන නිවන නෙවෙයි. හැබැයි මේ නිරෝධය දකින්න ඕනේ. සමුදය වෙන දේ නිරෝධය නිරුද්ධ වෙලා යන දකින්න ඕනේ. එතකොට ඒක දකින්නකොට අනිත්‍ය තේරෙනවා. අනිත්‍යදී දුක්ඛයි, දුක්ඛය අනාත්මයි. මේ ටික තේරෙනවා කියලා කියන්නේ ඇසේ යතහ ස්වභාවය අවබෝධ කළා. ඒක තමයි සත්‍ය පරිඤ්ඤය වෙනවා කියලා කියන්නේ. ඒ පරිඤ්ඤය වෙනකොට ඇස නිරුද්ධ වෙලා යනවා. ඒක තමයි පහතබ්බ කියලා කියන්නේ. ඒ නිරුද්ධ වෙච්ච දේ සාක්ෂාත් වෙනවා. නිරෝධය අවබෝධ වෙනවා. නිරුද්ධ වුණා කියලා යට අවබෝධ වෙනවා. ඒක තමයි සච්චිකාතබ්බ සූත්‍රය කියලා කියන්නේ. සච්චිකාතබ්බ කියලා කියන්නේ. ඒතර මෙන්න මේ නිරෝධය අවබෝධ වුණාට පස්සේ අර සලායතන නිරෝධයි. සලායතන අශේෂ විරාග නිරෝධා. මොකද්ද? පස්ස නිරෝධෝ. ස්පර්ශේ නිරුද්ධයි. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස නිරෝධ. මෙන්න දුකේ නිරෝධය. එහෙනම් මේ විදිහට නම් එයා අවබෝධ කරන්නේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. එයා මානසිකාරය කරන්නේ. එයා දැක්ම හදාගන්නේ. මෙන්න මේ විදිහට නම් මේ දුක තමා කළා කියලා ඒ දෘෂ්ටිකට එන්නේ නැහැ. මේ දුක අනුන් කළා කියලා දෘෂ්ටියට යන්නෙත් නැහැ. මේ දුක තමුණුයි අනුනුයි දෙපිරිසමයි කරේ කියලා දෘෂ්ටිකට යන්නෙත් නැහැ. මේ දුක හේතුවක් නැතුව ප්‍රත්‍යක් නැතුව ඉබේ අදිච්ච සමුප්පන්නව හටගත්තා කියලා දෘෂ්ටිකට යන්නෙත් නැහැ. මොකක්ද එන දැක්ම? හේතු ප්‍රත්‍යයෙන් දුක හටගත්තේ කිම් පටිච්ච පස්සම් පටිච්ච. ස්පර්ශය නිසයි. ස්පර්ශයෙන් දුක හටගත්තේ කියන ඒ අවබෝධයට එනවා. මේක සාරිපුත්ත මහරහත් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරයන් දේශනා කරන ස්වාමීනි මේ එක පදයකින් ස්පර්ශයෙන් දුක හටගන්නේ කියන මේ එක පදයෙන් සමස්ත ධර්මයම විවර කළා වගේ. ස්වාමීනි මේක ගම්භීරයි, මේක ගැඹුරුයි, මේක ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. ඇත්තටම මේක ගැඹුරු නැද්ද? මේ අවබෝධයට ඔබට එනවා නම් මේක ගැඹුරු නැද්ද? මේක ගැඹුරුයි. හරි? මේක හොත්තට නුවණින් කල්පනා කරන්න ඕනි දහම් කොටසක්. හොත්තට නුවණින් කල්පනා කරන්න ඕනේ දහම් කොටසක්. හොත්තට නුවණින් කල්පනා කරන්න බැරි නම් යාට එන්නේම අර දෘෂ්ටි වලට. මොන දෘෂ්ටි වලටද? දුක කරදරයක් එනකොට ඉතින් එයා බාහිරින් තමයි බාහිර කෙනා තමයි දුක දුන්නේ කියලා. ඉතින් ඊට පස්සේ එක එක දේවල් පස්සේ යනවා. එහෙම නැත්තම් විඳ දොම්නසටපත් වෙලා අනේ කර්මනේ කියලා අනේ කර්මනේ කරගත්තු දේ කර්මනේ කියලා
කර්ම කියලා අපරම කරන්න දෙයක් නෑ නේ යාට. කර්ම විඳවන්න එපා. කර්ම විපාක බුදුරජාණන් දේශනා කරනවා තමයි. හැබැයි ඒ දුක සම්පූර්ණයෙන් ඉන්නේ සියලු දුක ඉන්නේ කර්මයට බාධින්න කියලා බුදුරජාණන් දේශනා කළා නෑ. දැන් බලන්නකෝ මේ බුදුරජාණන් දැක්ම අවබෝධය. ඊළඟට හොඳට ඔබ තේරුම් ගන්න මෙන්න මේ ධර්මයේ හොඳට ගැඹුරින් ඔබ කල්පනා කරලා ඒ ධර්මයේ අවබෝධ කරගන්න, ඒ ධර්මයේ මනසිකාරය කරන්න, වීර්යය කරන්න, උත්සාහ කරන්න. ඔබ අප හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ සම්මාදිට්ඨි ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ කැනඩාවේ පදිංචි පින්වත් යෝසිතා දියණිය, සජිත් පුතණුවන්, රන්සිරි මහතා සහ රසිකා වාස් මෑණියන් විසින්. ඉතින් මේ පින්වතුන් තාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව, බොහොම ගෞරවයෙන් යුක්තව මේ උතුම් දේශනාවට අනුග්‍රහ කරලා දායකත්වයේ දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. ඒ පින්වතුන් නිරන්තරයෙන් මේ ධර්ම දානමය පින රැස් කරගන්න, ඒ වගේම අනිකුත් පින් දහම් රැස් කරගන්න පිරිසක්. ඉතින් මේ පින්වතුන් ධර්ම දානමය පින් රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින් රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතුලා මේ රැස් කරගත්තු පින් අපි අනුමෝදන් කරමු. පින්කමෙන් සියලුම දෙවියන්ට, පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සියලුම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ට දවහවහ ධර්මාවබෝධී පිණිසම මේ පින උපකාර වෙත්වා. අප මේ රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරන ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. රැස් කරගත්තු සීල පුණ්‍ය ධර්මයන් මේ පරිලෝකීය ඥාතීන්ට අනුමෝදන් කරනවා. මේ පරිලෝකීය ගොඩ්ෆ්‍රි වාස් පියාණන්ට, චන්ද්‍රා ගුණතිලක මෑණියන්ට, ජිනදාස ගුණතිලක පියාණන්ට, ඉන්ද්‍රාණී තිසේරා සොහොයුරියට, ධම්මික ගුණතිලක සොහොයුරා ඇතුළු ඒ දායකත්ව දරූ පින්වතුන් නමින්, නන්නයිරුන් උදව්පකාර කරන ඒ පින්වතුන් නමින්, ඔබ අප හැමදෙනා නමින් මේ ආනන්ද සසර පුරාවට මිය පරලෝකීය සීලෝම ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා. වහවහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. මේ රැස්වුණු පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින සියලු දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට, දියණිවරුන්ට, පුතණුවන්ලාට, නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වාසී ලෝකවාසී දස දිසාවෙම සිටිනා සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම පිණිස අනුමෝදන් කරනවා. ඒ වගේම දායකත්ව දරූ පින්වතුන්ට, එම පවුල්වල සියලු දෙනාට, නන් අයුරුන් උපකාර කළ සියලු පින්වතුන්ට උතුම් වූ සත්‍ය අවබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා කියලා. ඒ වගේම මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූපතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් සියලුම දෙනාටත්, ඔබ අප හැමදෙනාගේ ගුරුවර, දෙමාපිය, ඥාතිහිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැමදෙනාගේම යහපත් වූ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න මේ පින උපකාර වෙත්වා. මේ ධර්ම අවබෝධය පිණිස වීරිය කරන ගමනට යම් බාධා කරදර තියෙනවා නම් ඒ බාධා කරදර දුරු වෙලා සුවසේ ඒ නිවන් මඟ දියුණු කරගන්න, පින් දහම් රැස් කරගන්න වාසනාව ලැබේවා. හැමදෙනාටම මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.